Okay, so last week I have given one exercise just to identify the primary keys of these tables. අපි ගේ සතියේ පුංචි නේ වැඩක් දුන්නා. ඒ තමයි මේ කියන ටේබල් වලට අදාළව ප්‍රාථමික අතුරු අඳුර ගන්න. අපිට එක්සර්සයිස් එක කරන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා හැම කෙනෙක්ටම. ඉතින් මේක ඉතාමත්ම මේ සරල අවස්ථාවක්. හැබැයි මේක අපි තේරුම් ගත යුතු ටිකක් තියෙනවා. මොකද අපි ගොඩක් වෙලාට මේ ඩේටාබේස් පාඩම අමාරුයි කියලා කියන්නේ මේකේ තියෙන අර මූලික සිද්ධාන්ත ටික තේරුම් ගන්න නැති නිසා. අපිට මේ සිද්ධාන්ත ටික තේරුණා නම් අපිට වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. අපිට මුලින්ම ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ ප්‍රාථමික යතුරු කියන්නේ මොකක්ද කියලා. The first question we want to understand is what is primary key? ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක අපි දැනගන්න ඕනේ මේ primary key මොකටද ඕනේ? Why we need a primary key? ඔය දෙකම එකම උත්තරය අපිට හම්බ වෙන්නේ. If you look at this one very clearly, so first we have to understand what is primary key. The second thing, why we need a primary key. ප්‍රාථමික කියන්නේ මොකක්ද? අපිට මොකටද ප්‍රාථමික ඕනේ? ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් අපිට මේක හොයාගන්න පුළුවන්. ඊළඟට බලන්න ඕනේ what are the features of a primary key? ප්‍රාථමික අතුරක ලක්ෂණ මොනවද? අපි යම් කිසි දෙයක් කිව්වොත් ප්‍රාථමික අතුරක් කියලා මේකේ මූලික ලක්ෂණ මොනවද? ඔන්නේ කාරණා ටික දන්නවා නම් අපිට මේකට උත්තර ලියන්න පුළුවන්. මොකද්ද ප්‍රාථමික අතුර කියලා කියන්නේ? කාට හරි පුළුවන්ද මට වොයිස් වලින් කියන්න මොකද්ද ප්‍රයිමරි කී කියන්නේ කියලා? පුළුවන් නේ කියන්න. බලමු කවුරු හරි කෙනෙක් අපිට නේද? පොළ දාන්නද කියන්න බෑන ප්‍රයිමරි කී කියන්නේ මොකද්ද කියලා? මොකද කියන්න පුළුවන්කම තියෙනවා කාට හරි කෙනෙකුට? එක්කෙනෙක් කවුරු හරි කියන්න මට. ප්‍රයිමරි කී කියන්නේ අපි සරලව හැඳින්වීම දුන්නොත් ප්‍රාථමික හැඳින්වීම අපි කියන්නේ මොකද්ද? යම් වගුවක වූ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ලබන ශේත්‍රය හෝ ශේත්‍ර කීපක එකතුව. යම් වගුවක වූ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරන ලබන ශේත්‍රය හෝ ශේත්‍ර කීප එකතුව අපි කියනවා ප්‍රාථමික යතුර කියලා. If someone asks what is the primary key? Primary is the field or combination of fields which are used to understand, identify a record uniquely in a table. Primary is the field or combination of fields which can be used to identify a record uniquely in a table. වගුවකු රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ශේත්‍රය හරි ශේත්‍ර කිහිප එකතුව. So මෙතන කරා පුජව අනන්‍යව හඳුනා ගැනීම. Uniquely identify. මොකද්ද මේ අනන්‍යව හඳුනා ගන්නවා කියන්නේ? අන්නර වැදගත් වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රාථමික කාර්යය. That is the function of the primary key. Primary key is used to identify record uniquely. ප්‍රාථමික පාවිච්චි කරනවා වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න. දැන් ප්‍රශ්නේ අපිට සමහරට අපැහැදිලි මොකද්ද මේ අනන්‍යව හඳුනා ගන්නවයි කියලා කියන්නේ. Sometimes we are confusing that what is mean by uniquely identify. අන්න අපි ගන්නවා ප්‍රාථමික ලක්ෂණ ටික. මොකද ලක්ෂණ ටික? එක ලක්ෂණයක් තමයි ප්‍රාථමික යතුරක් හිස්ව තියෙන්න බෑ. The first feature is primary key cannot be empty. Primary key cannot be empty. ඒක හිස්ව තියෙන්න බෑ. හිස්ව තියෙන්න බෑ. That's the first feature. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රාථමිකයට අපි දත්තයක් දාන්න ඕනේ. Second one, primary key cannot be duplicated. ප්‍රාථමික යතුර නැවත යෙදෙන්න බෑ. අණු පිටපත් වෙන්න බෑ. සමතිරික්ත වෙන්න බෑ. අපි කතා කරන ප්‍රාථමික යතුරේ අගය එක වගුවක දෙපාරක් යෙදෙන්න බෑ. ඔන්න අපි කාරණාව කිව්වා. අපි පාවිච්චි කරන ප්‍රාථමික යතුරක් රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න. We use a primary key to identify a record uniquely. එතකොට ප්‍රාථමික අපිට කියනවා ඒ අදාළ දේ විස්තර. හැබැයි ඒක වැටෙන්නේ එක පාරයි දෙපාරක් වටෙන. අණු පිටපත් වෙන්න බෑ. It cannot be duplicated. Cannot be redundant. නැවත වැටෙන්න බෑ. ඔන්න ඕක තමයි මූලික ලක්ෂණය. ඊළඟට අපි කියනවා සාමාන්‍යයෙන් ප්‍රාථමික යතුරක් හැම වගුවකටම තිබීම අනිවාර්ය නෑ. සමහරට තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ප්‍රාථමික යතුරක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වගුවක සමහරට තියෙන සමහරට නෑ. හරි? සමහර වගු තියෙනවා ප්‍රයිමරි කී නෑ.
ඉතින් නැත්තම් අපි එක නැහැ කියලා කියනවා. තියෙනවා නම් අපි එක තියෙනවා කියලා කියනවා. අපිට අඳුර ගන්න පුළුවන් මොකක්ද මේ වගුල ප්‍රාථමික අතුර කියන එක. දැන් අපි කතාවක් අපි මේ ගොඩක් කතා කරගෙන ආවා. අපි ගොඩක් ඒවා කතා කරා. මොකද මතකයි අපි කිව්වා ඩේටාබේස් එක මූලික ආකෘතිය. මතකද ඔයගොල්ලන්ට? ඩේටාබේස් එකක් හැදෙන මූලික ආකෘතියක් තියෙනවානේ. අයි මෙහෙම පුංචි හයිරාක් ඇඳලා පෙන්නුවා. උඩින්ම තියෙන බිටු නේද? මෙතන බිටු තියෙනවා. බිටු එකතුල අපිට හැදෙන මොනවද? කැරක්ටර්ස් කියනවා. අනුලකුණු. අනුලකුණු අපිට එකතුල හැදෙන මොනවද? ෆීල්ඩ්ස් කියනවා. ශේත්‍ර. ශේත්‍ර වලින් අපිට හැදෙනවා රෙකෝඩර්. උපලැකියාන. රෙකෝඩ් වලින් අපිට හැදෙන මොනවද? ෆයිල්ස්. ගොනු. අපිට ගොනුෙන් තමයි හැදෙන්නේ ඩේටාබේස් එක. අපි මේ කතා කරන ඩේටාබේස් එක මෙහෙමනේ හැදුනේ. බිටු එකතු වෙලා කැරක්ටර්ස් හැදුනා. කැරක්ටර්ස් අනුලකුණු තුන ෆීල්ඩ්ස් ශේත්‍රය හැදුනා. ශේත්‍රය එකතුලා රෙකෝඩ් හැදුනා. රෙකෝඩ් වලින් ගොනු ෆයිල් හැදුනා. ෆයිල් ඩේටාබේස් එක. අපි මේ කතා කරන්නේ මෙන්න මේ තුන ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ෆීල්ඩ් ගැන, රෙකෝඩ් ගැන, ෆයිල් ගැන. දැන් මෙතන ඇත්තටම ෆයිල් එකක් අපි මෙතන කියන්නේ ගොඩක් කතා අපි ටේබල් ගැන, වගුවක් ගැන කතා කරනවා. We are basically talking about the tables. So වග අපි ටේබල් එක. ඒතර මෙන්න මේ ටේබල් එකක තියෙන රෙකෝඩ් එකක් අනිත් ඒවායින් වෙන් කරලා අඳුර ගන්න තමයි අපි පාවිච්චි කරන්නේ මොකද්ද මේ ප්‍රාථමික අතුර. You can remember the structure. Bits will create the characters will create the fields will create the records are created in the files are in the database. So here we are interested with the fields, records and files. Files means here simply the table. So table has some records. So those records need to be identify uniquely. සමහර රෙකෝඩ් අපිට වෙන් කරලා අනන්‍යව හඳුනාගෙන අවශ්‍යතාවයක් තියෙනවා. අන්න එතනයි පාවිච්චි කරනවා මේ කියන ප්‍රාථමික යතුර කියන්නේ. ඉතින් අපි හැම කැටම මේ හැම ටේබල් එකකම ප්‍රාථමික යතුර පහසුවෙන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි එක්සර්සයිස් එකයි කරගෙන යන්නේ දැන්. මම මේක ගෙදරදී කරන්න කියලා කිව්වා. සමහරට ඔයගලන්ට කරන්න පුළුවන් වෙන්න ඇති. මම හිතනවා ගොඩක් දෙනෙකුට කරන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් අපි බලමු කොහොමද මේකත් එක්ක කරගෙන යන්නේ කියලා. හරිද? පැහැදිලිද? Okay, now we try to understand the detail about the student. අපි දැන් උත්සාහ කරනවා තේරුම් ගන්න ශිෂ්‍යයන්ගේ විස්තර. ඊට පස්සේ අපි උත්සාහ කරනවා මේ ශිෂ්‍ය විස්තර වගුවට දාන්න මොකද්ද? යම් ආකාරයේ primary කී එකක් තමයි ප්‍රයිමරි හඳුනා ගන්න. right අපි දැන් යා exercise එකට මම දැන් ඔයගොල්ලෝ කරලා තියෙන්නේ. Okay, so now what we are doing is we can make this one in two different ways. One is as a data sheet. අපි මේ දත්ත සටහන් කරපුවා data sheet එකක් විදිහට. අර දත්ත සටහනක් විදිහට. නැත්තම් බලමු structure එක විදිහට දෙන්න. So what is the data sheet and what is the structure? පොඩ්ඩක් තේරුම් ගන්න මේක දැන්ට ලියන්න එපා. Data sheet is normally we write field names something like this. We have the field names here. අපි field එකේ නම අපි student නම එහෙම ලියනවා. මෙතන ඇත්ත දත්ත ටික ලියනවා. මේ දත්ත ටික ලියනවා. This is the data sheet view. මේ data sheet එක. සාමාන්‍ය ඔයාලගේ පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් ගොඩාක් වෙලාට මේ data sheet එකෙන් තමයි. Normally if you look at the past papers, most of questions are given the data sheets and asked to fill some details. දත්ත වගුවක් දීලා දත්ත sheet එකක් දීලා මේ දත්ත sheet එකේ අපිට යම් යම් ප්‍රශ්න අහුවා. මේකෙන් අපිට අර table structure එක මම පොඩ්ඩක් පස්සට ගිහලා පෙන්නන්න table structure එකක් මේ අපි කතා කරන්නේ මෙන්න මේක තමයි අපි කියන්නේ data මේ තියෙන්නේ අපි දකින මේ data sheet එක. That's a data sheet. We just write data. We write the field name in the top line, the heading line, then we fill the data. That's a data sheet. If you look at this one, this is the table structure. This is the table structure. So මේකේ තමයි තියෙන table structure එක. Field name ටික තියෙනවා මේ වගේ, data type ටික තියෙනවා, field size ටික තියෙනවා. අපි පළවෙනි උදාහරණ මේ දෙකම කරමු. For the first example we are doing both. So we are making the structure, table structure, වගුවේ ආකෘතිය අඳිනවා. Then we are doing the data sheet also for the first example. So rest of the example, the data sheet may be sufficient. ඊළඟ උදාහරණ වලට දත්ත වගුව විතර ප්‍රමාණවත් ලොකු ගැටලුවක් නැහැ. මම ඇත්තෙන්ම ආසයි මේ table structure එකට. මොකද මේකේ table structure එකේ field name එක තියෙනවා, data type එක තියෙනවා, size එක තියෙනවා. So අපිට ඔක්කොම විස්තර තියෙනවා. හැබැයි අපිට දත්ත sheet එක ඇඳහම අපිට repeat වෙනවා පේනවා. If you draw the data sheet, we can see what is repeating. නැවත නැවත
යෙදෙනවා. නිසා අපිට යම් කිසි විදියකින් සමහරට අපිට ඒක දිහා බලලා ප්‍රාථමික අතුර හඳුනා ගන්න ලේසි වෙන්න පුළුවන්. If you look at the data sheet, we can see what are the things are repeating. So sometimes it may easier to understand what is primary keys. But this table structure will not give you that idea. මේ වගු ආකෘතියේ ඒ අදහස දෙන්නේ නැහැ. දත්ත රිපීට් වෙනවා අපිට පේන්නේ නැහැ. ඒක නිසා අපි ඒ data sheet එක ඇඳලා වැඩේ කරන්නයි යන්නේ. නිසා අපි මේ පළවෙනි එකට මේ දෙකම සටහන් කරනවා. හරිද? හොඳයි. අපි දැන් මේ පළවෙනි එකට so what is asking is they are trying to find out the primary key of student details. අපි දැන් මුලින්ම කරන්නේ මොකද්ද? මම මේකට අර data structure එකක් අඳිනවා. table structure එක අඳිනවා. මට කියන්නකෝ මේ student detail එකේ මොනවද වැදගත් වෙන fields කියලා. දාන්න බන field list එකක් student එකේ වැදගත්. අපි දැන් කතා කරලා තියෙන මේවා අපි දන්නවා දැන්. What are the fields you think important for a student? ශිෂ්‍ය සඳහා වැදගත් වෙන fields ශේත්‍ර මොනවද? දාන්න ටටක ලයිස්තුවක්. හැම කෙනෙක්ම වගේ දාන්න. හැම කෙනෙක්ම මට ටට්ටක් කරලා දාන්න ස්ටුඩන්ට් ඩීටේල් ෆයිල් එකේ මොනවද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන වැදගත් ෆීල්ඩ්ස් ටික මයිලා ලැස්තුවක් තියෙනවා ඔයගොල්ලෝ දාන්න බාන ඔයගොල්ලෝ වැදගත් හිතන ටික මොනවද ඔයගොල්ලෝ ගන්නෙ රයිට් බින්ද ඇදුව දානවා අනුජ පුතා දානවා කීපයක් ඕනේ එකක් නෙමෙයි ෆීල් ගොඩක් තියෙනවා නේද අනෙක් අයත් දාන්න හැමෝම දාමු ඔව් තර්ක දුවක් දානවා බින්ද ඇදුව දානවා තව ටිකක් බිහන්ස දුව දානවා අවිෂ්ක පුතා දානවා අනුජ පුතා දානවා තව ටිකක් right අනුත්තරා දුවක් දානවා අපිට වැදගත් වෙන fields මොනවද මලීෂා දුව දානවා වින්දයා දුවක් දානවා තව ඒවා ඔව් අපි දැන් බලමු මොනවද වැදගත් වෙන්නේ කියලා. Now we look at what are things are important. මෙවිදු පුතත් දානවා. අනුතවද තව ඒවා දානවා. ඔව්. හොඳයි. බින්දද තව ඉස්සර දානවා. ඉතින් මේවා ගන්නෙ මේක දැන්. අපි ඉස්සලම ලියනවා ඉස්සලම ටේබල් එකේ නම ලියනවා. නම ටේබල් නම ලියනවා. දැන්ට මේක තියෙන ප්‍රයිමරි කී එක දැන්ට දාන්න එපා ප්‍රයිමරි එකක්. දැන්ට ඔහොම තියන්න හිස්ව තියන මේකට ප්‍රයිමරි දාමු. හරිද? මම මෙන්න මේ වැදගත් ගත්තා. මම ගත්තා මොකද ස්ටුඩන්ට් නම්බර්. නැත්නම් අතර මේක වඩා හොඳයි මොකද ඇඩ්මිෂන් එක වඩා හොඳයි මේ ඇඩ්මිෂන් එක වඩා හොඳයි. දැන් ස්ටුඩන්ට් නම්බර් කියන එකට වඩා හොඳ මොකද්ද? ඇඩ්මිෂන් නම්බර් කියන. ඔයගොල්ලෝ මොකක්ද දැම්මත් කමක් නැහැ. හැබැයි වඩා හොඳ මොකද්ද? ඇඩ්මිෂන් නම්බර්. දැන් මම මෙතන ඉන්ඩෙක්ස් නම්බර් එක සමහර කට්ටිය දානවා. some people put index number නමුත් මම විශේෂයෙන් කරනවා මේ ස්ටුඩන්ට් ඩීටේල් නේ ශිෂ්‍ය විස්තරනේ. ඒකෙදි ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි වෙනස් දෙයක් විපුණ කරන්නේ. ඒකයිල මේ විභාග අංකයනේ. ඒක මේ වගේ එකට ගොඩාක් වැදගත් වෙන්නේ නැහැ. නැත්තම් ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඇයි? අන්න විභාග විස්තර කොත් ඒක වැළපෙනවා. ස්ටුඩන්ට් ඩීටේල් ශිෂ්‍ය විස්තර. ඒකට ගොඩාක් හොඳ මොකද්ද? මේ මැද්දේ තියෙන ඇඩ්මිෂන් නම්බර් එක. ස්ටුඩන්ට් නම්බර් දැම්මට කමක් නැහැ. ඊට වඩා හොඳයි මොකද්ද? ඇඩ්මිෂන් නම්බර්. ඉන්ඩෙක්ස් නම්බර් දැම්මට කමක් නැහැ. ඒකටත් වඩා හොඳයි මොකද්ද? ස්ටුඩන්ට් නම්බර් එකකට වඩා හොඳයි. ඉන්ඩෙක්ස් එකකට වඩා හොඳයි ඇඩ්මිෂන් නම්බර්. ඉතින් මම කඩාගත්ත මේ නම කැලි දෙකකට. ඔයගොල්ලෝ එකට දැම්මට කමක් නැහැ. ඕක නිකන් නේම් කිව්වට කමක් නැහැ. හැබැයි වඩාත් හොඳයි නම කොටස් දෙකකට තුනකට කඩන එක. මොකද අපිට යම් යම් ආකාරයේ විස්තර හොයා බලද්දි නේද? විස්තර හොයා බලද්දි අපිට මේ surname එක වෙනම ළමයා ගැන වෙනම දෙනක හොඳයි. If you look at these details, you can put the name as a single field. But better idea is break into name into 2 or 3 fields. Surname and the other names. You can break it. So that is very important. Then I just put telephone number,
but I think address also okay. ලිපිනේ දාන එකත් කමක් නැහැ. ටෙලිෆෝන් නම්බරෙත් කමක් නැහැ. ඉතින් මම ලිපිනේ දැම්මේ නැහැ. මම මේ sample එකක්නේ දෙන්නේ. So I am giving a sample here. Okay, so we can put address and the telephone number. Then we can think about the gender. දැන් මිශ්‍ර පාසලක් නම් gender එක හොඳයි. දැන් මේක grade නැත්නම් class, පන්තිය නැත්නම් ශ්‍රේණිය. class කිව්වත් කවන්නේ නැහැ, grade කිව්වත්. That is important. Which class he is? So class is important. So මේ තමයි විස්තර ටික. තව විස්තර ගොඩක් ඒවා දාන්න පුළුවන්. තව දාදී හැබැයි ශිෂ්‍ය විස්තර වලට මේ ටික තියෙනවා නම් ගොඩක් හොඳයි. ගොඩක් දෙනෙක් මේවා දැම්මා, ගොඩක් හොඳයි. Then you have to think about the data type. You think about data type. මම මේ ප්‍රශ්නේ අහනවා. Admission number එකට ගැලපෙන data type එක මොකක්ද? Text ද number ද? අපිට ගොඩක් type තියෙනවානේ. Text තියෙනවා, number තියෙනවා, boolean තියෙනවා, date and time තියෙනවා, memo තියෙනවා. මේවා අතරින් admission number එකට වඩා ගැලපෙන්නේ මොකක්ද? Is it text? Is it number? Is it date and time? Is it boolean? වින්දදුව උත්තරයක් දානවා, අනුජ පුතා උත්තරයක් දානවා. අපි බලමු වඩා ගැලපෙන්නේ මොකක්ද කියලා. ස්ටුඩන්ට් නම්බර් එකට වඩා ගැලපෙන data type එක. අනෙක් අය මොකද හිතන්නේ? මාලිෂ පුතා උත්තරයක් දානවා, සමයදු උත්තරයක් දානවා, අනුත්තරාදු උත්තරයක් දානවා, මෙවුදි පුතා උත්තරයක් දානවා. මේකට ගැලපෙන්නේ අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ඩෙක්ස් නම්බර් එක නම්බරයක්ද? ඔව් නම්බරයක්. හැබැයි අපි මේකෙන් ගණන් හදනවද? We are asking a simple two questions. Is it a number? Yes, it is a number. Are we doing any calculation with this? අපි යම් ආකාරයක ගණිත කර්ම කරනවද? ගණිත කර්ම කරන්නේ නැත්නම් අපි ඒක දාගන්නේ මොනවටද? ටෙක්ස්ට් හැටියට. ඒක නම්බර් හැටියට දාන්නේ නැහැ. දාන්න එපා. ඇයි? ඉන්ඩෙක්ස් නම්බර් එක, ඇඩ්මිෂන් නම්බර් එක වගේ ඒවා ඉලක්කමක් වුණාට අපි ඒකත් එක්ක ගණන් හදන්නේ නැහැ. ඒ නිසා අපි යොදාගන්න මොනවා හැටියටද? ටෙක්ස්ට් හැටියට. හොඳින් තේරුම් ගන්න. It could be a number, but if we are not using that one for calculations, don't define it as a number. You define it as a text. ඉලක්කමක් වුණත් අපි ගණන් හදන්නේ නැත්නම් ඒක වඩා සුදුසු දාන්න ටෙක්ස්ට් හැටියට. සයිස් එක කියන්න ඕන. සයිස් එක 5ක් ඇති. 5ක් හොඳයි. 10ක් දක්වා කමක් නැහැ. 10ට වැඩියෙන් දාන්න එපා. එතකොට ලොකු වැඩි. 5ට අඩුවෙන් දාන එකත් භයානකයි. දැන් ඔය ගොඩක් ඉස්කෝලේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගත්ත ළමයි ලියන්නේ කොහොමද? 0.285 වගේ ලියන්නේ. ඔය වගේ ලියන්නේ. එතන මෙතන දැන් මේ 0.0 දාපු ගමන් අපිට කම්පියුටර් මේ 0.0 සේව් කරන්න බෑ. ඇයි මේක ඉලක්කමක් කිව්ව සේව් කරන්න බෑ. ඉලක්කමක මුල් ඉලක්කම වටිනාකමක් නැහැනේ. මේ දෙක සේව් කරන්නේ නැහැ අයියා. That is another reason why we want to define this one as a text. ඒක නිසා අපි ඒ නිසා text. දැන් surname first name lazy නේ මේ දෙකම අද. මේ අනිවාර්යෙන් text. දැන් දෙකම එකට දැම්මොත් 50ක් වගේ size එකක් දාන්න. name කියලා ගත්තා නම් 50ක් වගේ දාන්න. අපි මේක දෙකට කඩා ගත්තා නම් 25 වගේ දාන්න. ටෙලිෆෝන් නම්බර් එක මට කියන්නකෝ ටෙලිෆෝන් නම්බර් එකට ගැලපෙන්නේ ටෙක්ස්ට් ටයිප් එකද නම්බර් ටයිප් එකද කියලා. ටෙක්ස්ට් ටයිප්. ටෙක්ස්ට් ටයිප්. ඇයි පුතේ ටෙක්ස්ට් ටයිප් දාන්නේ? අනිවාර්යයෙන්ම මේක ටෙක්ස්ට් ටයිප්. ඇයි? මේකත් එක්ක අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ. You can see that. The telephone number should be a text type because we are not making a calculation. ඒ වගේම දුරකථන අංකය මුලට දානනේ. දැන් ඕනම සෙලුලර් ෆෝන් එකක් ගත්තා බින්දුවනේ පටන් ගන්නනේ. 0.71 0.72 0.75 0.76 පටන් ගන්නනේ. 0.77. So that zero also should be saved. සාමාන්‍ය girl number ගත්තේ 0.0 නේ 0.11 කොහොමද වැටෙන්නේ නේද? So that is the simple thing. We don't use calculations. So that should be given as a size එක කීයක් දානවද? 0 වෙනුවට +94 දාන්න පුළුවන්. මට ප්‍රශ්නයෙන් ඇහුන්නේ නැහැ පුතේ හරියටම. කියන්න ආයෙසරයක්. 0 දාන්න වෙනුවට අපිට නම්බර් කියලා මොබයිල් නම්බර් එකට දාලා
+94 කියලා මොබයිල් නම්බර් එක ගහන්න බැරිද? මෙහෙමයි අපි දැන් සාමාන්‍යයෙන් එතකොට අපිට ඉස්සරහට ප්ලස් එකක් දාන්න වෙනවනේ. +94 දාන්න වෙන්නේ. ඒක ප්ලස් කියන එක අකුරක්ද ඉලක්කමක්ද? ඒත් මේක ටෙක්ස්ට් යන්නේ. නේද? ඒක හොඳ අදහසක්. දැන් අපි සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ටෙලිෆෝන් එක තමයි මේක දාන්නේ. ඔය ඉන්ටර්නැෂනල් ෆෝන් වලට මේ 94 කියන්නේ ලංකාවේ කෝඩ් නම්බර් එක. ඉන්ටර්නැෂනල් කෝඩ් නම්බර් එක. ඒක ප්ලස් කියන්නේ අපි මේකට පටන් ගන්න ඕනේ කියන එක. ඉන්ටර්නැෂනල්. මොකද ජාත්‍යන්තර ටෙලිෆෝන් කෝල් ගන්න තව අංකයක් ගන්න. මුලින් අංකයක් ගන්න. ඒ අංකේ ගාලා 94 ගන්න. ඒක ලංකාවේ ටෙලිෆෝන් කෝල් ඔක්කොම ඉන්නේ 94 කියන එක. ලංකාවේ ටෙලිෆෝන් ඔක්කොම 94. ඒක ඉතින් පස්සේ අපේ නම්බර් එන්නේ. සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය මෙතනින් කරසර බිංදුව ඕනේ නැහැ ඉතින් පස්සේ. දැන් 0.71යි තියෙනවනේ මේ බිංදුව ගහන්නේ නැහැ ඊට පස්සේ. 94 ගහුවට පස්සේ. හරි එතකොට මේ බිංදුව අපි ඇත්තටම ගහන්නේ නැහැ. මේ බිංදුව ඕනේ නැහැ. ඒ නැතුව ගන්න පුළුවන් අපිට. ඉන්ටර්නැෂනල් කියන්නේ අපි පිටරට ඉඳන් කෝල් එකක් ගන්න ලංකාවට ඔහම තමයි ගන්න. දැන් ගොඩක් ඔය සෙලුලර් ෆෝන් වල තියෙන මේ ටික එයා දාලාම තියෙනවා. ඔයගොල්ලෝ WhatsApp වලදී එහෙම දකින්නවනේ මේ ටික එනවා නේද? ඒ අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක පාවිච්චි වෙන්නේ. එක එක දාන්න. එතකොට බිංදුව කියන එක ඇත්තටම අර බිංදුව අපි අතාරිනවා. ඒ බිංදුව ගහන්න බෑ. ඒ බිංදුව ගහම ඉලක්කම් ගන්න වැඩි වෙනවා. අන්බැලන්ස් වෙනවා. ඒ නිසා එතනදී ඒකේ අයින් කරනවා. හරි. ඔයගොල්ලෝ දකිනවා මේක හොඳ දෙයක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේක WhatsApp වල එහෙම දානවනේ. මේ ප්ලස් එකෙන් කියන්නේ අපි ජාත්‍යන්තර කෝල් එකක් ගන්න පාවිච්චි කරන ටෙක්නික් එක. So how you get an international call from your phone? That's a plus sign. So add that number and dial the rest. Oh. සර් නිකම් ෆෝන් එකෙත් ඔය ධන 94 ගාලා කෝල් ගත්තා ඉන්නේ. පුළුවන්. හරි. ගන්න පුළුවන්. ඒ සපෝට් කරනවා නම් හරිද? හරිද? දාලා නෙමෙයි දාලා නිකන් අපි කෝඩ් එකක් තියෙනවා. හරි. ඒක දාලා ගන්නවා. හරි. දැන් සාමාන්‍ය ටෙලිෆෝන් නම්බරේ සයිස් එක කීයද? සයිස් එක කීයද දෙන්නේ? සාමාන්‍යයෙන් අපි සයිස් එක අපි අනිවාර්යෙන් සයිස් එක අපි සාමාන්‍ය ලංකාවේ විතර පාවිච්චි කරන නිසා අපි 10 කියලා දෙන්නේ. මොකද හැම ටෙලිෆෝන් නම්බර ඉලක්කම් 10ක් තියෙනවා. අපි දැන් මේ අපි ඉන්ටර්නැෂනල් කතා අයින් කරනවා. හරි? අපි ඉන්ටර්නැෂනල් කියලා හිතන්නේ. අපි දැන් සාමාන්‍ය ලංකාව ඇතුලේනේ. So we think about local calls. අපි local call කියන්නේ ලංකාව තුල කෝල් එක තමයි අපි ඔක ගන්නෙ 10ක් ප්‍රමාණවත්. gender කියන එක. gender කියන එක දෙන්නේ type එක මොකද්ද? gender එකේ type එක. කෙනෙක් කියනවා text කියලා. අනිත් අය මොකද හිතන්නේ? බූලිය. ඔව්. මේක පුතේ අපි දාන්නේ text කියලා නෙමෙයි. මේක අපි දන්නේ මොකද? boolean කියලා. ඇයි boolean දාන්නේ? නැත්නම් yes no කියලා දානවා. yes no කිව්වොත් කමක් නැහැ. ඇයි මෙහෙම දාන්නේ? මොකද gender එකේ අපිට දාන්න තියෙන අගයන් දෙකයි. එක්කෝ male එක්කෝ female. මේ වගේ අගයන් දෙකක් තියෙනවා දාද්දි වඩා හොඳයි boolean දාන එක. මොකද gender කියන එකේ male female හැර වෙන මොකුත් වෙන්නේ නැහනේ. ඒ දෙකන සම්මත දෙක male female. අපි හිතා ගන්නවා male කියන්නේ yes female කියන්නේ no කියන. අගයන් දෙකයි තියෙන්නේ. අගයන් දෙකක් තියෙන දත්ත දානවා නම් අපි අනිවාර්යෙන් තෝරන්නේ boolean කියන වර්ගය. Think about the gender. Gender will have only two values, male and females. Only two data sets. Male and female. Only two types. We have no other types in gender. If we have some data types which has only two types of values, those data we define as a boolean type. We have only two. ඒක ගොඩක් උදාහරණ දෙනවා. මුදල් ගෙව්වාද නැද්ද? Paid or not? පැමිණියාද නැද්ද? Present or absent? ඒ වගේ දෙකක් පමණක් තියෙනවාදී boolean දාන එක වඩා සාර්ථකයි. ඒතර කම්පියුටර් සේව් ගන්න එක අගයයි. එක්ක බිඳුව. අපි yes no කිව්වට අපි true false කිව්වට කම්පියුටර් ඇතුලේ සේව් කරන්නේ එක්ක බිඳුව. ඉතින් අපි හිතා ගන්නවා male කියන්නේ yes female කියන්නේ no කියලා. හැබැයි program එක හදන කෙනාට අපි කියමු ගෑල් ළමයි program හදනවා කියලා. එයා හිතනවා male කියන්නේ බිඳුවයි female කියන්නේ එකයි කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි program එකේ coding ලියනවා ඒකට ගැලපෙන්න. If there is a no universal rule say that male is yes, male is true, male is one. එහෙම එකක් නැහැ. අපි සාමාන්‍යයෙන් පොදුවේ හිතනවා male කියන එක දාමු කියලා. අපි එහෙම කියනවා. නමුත් ඉතින් වෙන කෙනෙක් හදනවා නම් program එක එයාට පුළුවන් හදන්න male එකට බිඳුව දාලා female එක දාන්න. Whenever you write in program you write accordingly. අපි ඉතින් ඉතින් සාමාන්‍යයෙන් පොදුවේ අපි කට්ටිය පිළිගන්නවා male එකට එක දාමු female එකට බිඳුව දාමු. ඒක නීතියක් නෙමෙයි. ඒක වෙනස් කරන්න පුළුවන්.
size එක. sir. ඔව්. බූලියන් එකේ අපි size එක දෙන්නේ නැහැ. දෙන්න ඕනේ නැහැ. ඇයි? එයා දන්නවා අගයන් දන්නේ එක්ක yes එක්ක no. එක්ක එක බිඳුව. ඒ නිසා මේවා අපි කරන free define. පෙර හඳුන්වා දීලා තියෙන්නේ ඒකේ අගය අපි දාන්න ඕනේ නැහැ. We don't give the size for a boolean value. කෙනෙක් අහනවා logic gate වල බිඳුවක බූලියන්. ඔව් අපි සමීකරණ වලදී බූලියන් ප්‍රකාශන කියලා. කියන්නේත් බූලියන් ප්‍රකාශන කියලා නේද? අපි logic gate පාඩමේ කිව්වෙත් බූලියන් ප්‍රකාශන කියලානේ. ඇයියට බූලියන් කියලා කිව්වේ? දෙකක් පමණක් තියෙන නිසා. that's a boolean algebra. බූලියන් බීජගණිතය. බූලියන් ප්‍රකාශන, බූලියන් එක්ස්ප්‍රෙෂන්. අපි එහෙමනේ කිව්වේ. මෙතන බූලියන් දෙකක් පමණක් තියෙනවා. ඔය ජෝර්ජ් බූලි කියන පුද්ගලයා මේක හඳුන්වා දුන්නේ ඒ වචනේ ආවේ ඒකයි. මේ ජෝර්ජ් බූලි කියන කෙනා මේක හඳුන්වා දුන්නේ. ඒකයි මේකට බූලියන් කියන්නේ. බූලියන් ගණිත කර්ම කියන්නේ. බූලිය බීජගණිතය. නැත්නම් බූලියානු බීජගණිතය. හරි? right එහෙනම් මේක සයිස් එකක් දෙන්නේ නැහැ. ක්ලාස් එක ග්‍රේඩ් එක. ටයිප් එක මොකක්ද දෙන්නේ? text the number ද? ග්‍රේඩ් නැත්නම් ක්ලාස් එක ඒර ටයිප් එක මොකක්ද? ඒ ටයිප් එක මොකද්ද? එකෙනෙක් දානවා නේද? අංජු පුතා දානවා. ඕ මේක අනිවාර්යෙන් ටෙක්ස්ට් වෙන්න ඕනේ. ඇයි? අපි කියන්නේ 10 A 10 B 10 C එහෙම දානනේ. සමහර ස්කෝල නමුත් වෙනනේ මේ පන්ති කාමර වලටනේ 10 මානෙල් 10 අරලිය කියලා. ඒ නිසා දාන්න මේකට ටෙක්ස්ට් කියලා සයිස් එක 10ක් වගේ දාන්න. කමක් නැහැ. තේරුණාද? හොඳයි. එහෙමනම් අපිට දැන් පුළුවන් මේකේ ටේබල් එකේ ස්ට්‍රක්චර් එක ලියන්න. මේකේ primary key එක මොකක්ද? What is the primary key of that? This table. ඔල හිතන විදියට මේකේ ප්‍රාථමික යතුර මොකක්ද? What is the primary key of this table? මේකේ ප්‍රාථමික යතුර වශයෙන් තමන් කියන්නේ මොකක්ද? අපුතේ student number ස්ටුඩන්ට් නම්බර්. ඇත්තටම ඔයගොල්ලෝ මේ දෙක දාන්න එපා. මේ ස්ටුඩන්ට් නම්බර් විතරක් මේ කියන්නේ ඇඩ්මිෂන් නම්බර් දාන්න අනිත් දෙක දාන්න එපා. මම නිකවට අදහසක් වශයෙන් කිව්වේ. ඔයගොල්ලෝ ලියද්දී ඇඩ්මිෂන් නම්බර් විතරක් ගන්න මේ දෙක ලියන්න මෙපා. හරි? මම මේවට අදහසක් වශයෙන් කිව්වේ. වඩා ගැළපෙන ඇඩ්මිෂන් නම්බර් කියන්නේ. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එකම ඇඩ්මිෂන් නම්බර් එකෙන් ඉස්කෝලේ ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන්ද? ඉන්න බෑනේ. එකම ඇඩ්මිෂන් නම්බර් එක ළමයි දෙන්න කවදාවත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ඇඩ්මිෂන් නම්බර් එකකින් ඉන්නේ එක ළමයා. අන්න අනන්නේ එක්කෙනයි. එනිසා කවදාවත් එක ළමයෙකුට ඇඩ්මිෂන් නම්බර් දෙකක් දෙන්නෙත් නෑ. එක ඇඩ්මිෂන් නම්බර් එකකින් ළමයි දෙන්නෙක් තියාගන්නෙත් නෑ. කිසියම් ළමයට ඇඩ්මිෂන් නැත්තම් ඇඩ්මිෂන් නැත්තම් නම්බරයක් ඒ ළමයා හොරෙන් ඉන්න ළමයෙක් වෙනවා. තේරුණාද? ඒකක empty හිස්ව තියන්න බෑ. cannot be empty හිස්ව තියන්න බෑ. තේරුණාද? එහෙනම් ආයෙ මොකද ගන්නෙ? ආයෙ මෙතන ලියනවා primary key එකේ නම මේ විදිහට. admission number කියලා. තේරුණාද? එහෙනම් උදාහරණ අපි ප්‍රශ්න අංක 1ට ලියා ගන්න ටේබල් එකේ නම ලියන්න ඉස්සල්ලාම ඊට පස්සේ ලියන්න මොකද්ද? primary key කියලා primary අතුරු. ඊට පස්සේ මේ field එක පුරවන්න. සාමාන්‍යයෙන් අපි primary key එකක් මාක් කරන්නේ කොහොමද? එක්ක මේක උඩින් ලියනවා primary key කියන එක. නැත්තම් ඒක යටින් ඉරක් අඳිනවා. ඔක තමයි ක්‍රම දෙක. දෙකම පාවිච්චි කරනවා. ඉතින් මම කියන්නේ උඩිනුත් ලියන්න මේක යටින් අන්ඩර්ලයින් එකකුත් ගහලා තියන්න. ඉතින් මේක ඔයගොල්ලෝ ලියද්දී ස්ටුඩන්ට් නම්බර් එක ලියන්න මේපා, ඉන්ඩෙක්ස් නම්බර් ලියන්න මේපා. මම දැන් සමහර කට්ටිය ලියන නිසා මෙතන ඇඩ්‍රස් එක එකතු කරගන්න. ඇඩ්‍රස් එකතු කරගන්න. මම දැම්මේ නෑ ඔය එකතු කරන ඇඩ්‍රස් එක. නේද? තව ඕන එකතු කරගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. එහෙමනම් ඉස්සල්ලා මේක පළවෙනි ක්‍රමය. මම ගොඩක් ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් ටේබල් එකේ ස්ට්‍රක්චර් එක අඳින විදිය, අනිත් එක data sheet එක අඳින විදිය. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක ඇඳගමු. ඊට පස්සේ අපි data sheet view එකට යමු. අනිවාර්යෙන් උඩින් ටේබල් එකේ නම ලියන්න, primary key එක ලියන්න. ඊට පස්සේ තමයි අපි මේ ආකෘතිය ඇඳගන්නේ.
මොන හරි ප්‍රශ්න නම් අහන්න. හරි. ගැටලු මොන හරි නම් අහන්න පුළුවන්. ඔය කෙනෙක් කන මේ ටේබල් එකෙන් විතරක්. පුතේ මේක ටේබල් එකේ මේ දෙන ටේබල් එකේ ආකෘතිය. ටේබල් එකේ ආකෘතිය තුල තමයි අපි ප්‍රයිමරි එක ලකුණු කරන්නේ. ටේබල් එකේ ආකෘතිය තුල අපිට ප්‍රයිමරි එක මාක් කරන්න ඕනේ. මේ එක ක්‍රමයක් මේක පෙන්නන. හරි. ඒතර අපි මෙතනදී සිද්ධාන්ත වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ ඇඩ්මිෂන් නම්බර් එක රිපීට් වෙන්න බෑ. රිපීට් වෙන්නේ නැහැ කියලා. අපිට මේක පෙන්නපන් ක්‍රම දෙකක් තියෙනවා. මේක ක්‍රමයක් පෙන්නන. This is one of the method we are showing the primary key with the table structure. ප්‍රාථමික යතුරත් එක්ක අපි වගුවේ ආකෘතිය පෙන්නනවා. මේක තමයි වඩා හොඳ. අපිට වගුවේ නේද විස්තර තියෙනවා. මොනවද මේකේ field name, මොනවද මේකේ data types, මොනවද මේකේ sizes. ඒ ටික ඔක්කොම තියෙනවා. දැන් මේ දවස් size ලියන්න මේ තැන්වල මම මේ දෙකේ ලිව්වේ නැහැ. ඔයගොල්ලෝ ලියන්න ඕනේ. නේද? මං කිව්වේ 25ක් වයි ගැලපෙනවා මේකකට. 20ක් 25ක් වයි කමක් නැහැ. ඇඩ්‍රස් එකත් එකතු කරගන්න. ඔව් නමට 20ක් 25ක් කමක් නැහැ. 20ක් 25ක් ඇති surname වගේ එකට හරි. full name කිව්වොත් බෑ. full name කිව්වොත් 20ක් මදි. surname එකට first name එකට 20ක් 15ක් 20ක් 25ක් කමක් නැහැ. 15කුත් ඇති ගොඩක් වෙලාට. full name කිව්වොත් නම් මදිනේ නේද? full name එක ලිව්වහම අකුරු 15ක් මදිනේ ගොඩක් වෙලාට. ඒතර අකුරු 40ක් නේද? විතර දෙන්න වෙනවා. හරිද මේක? මේ අපි දෙවෙනි ක්‍රමයේ පෙන්නන data sheet එකද මෙන්න මේ විදිහට. දැන් අර ෆිලියෝ ෆීල්ඩ් එක දිගට ලියලා මේ දිගට ලියනවා ෆීල්ඩ් එක. මේ ෆීල්ඩ් මෙහෙම දිගට ලියනවා. ඒක ඇත්ත විස්තර ලියනවා. ඔයගොල්ලෝ මේක රෙකෝඩ් දෙකක්වත් ලියන්න. මෙතෙන්ද අපි උඩින් අර විස්තර ටික ලියනවා. ටේබල් එකේ නම ලියනවා, ප්‍රයිමරි කී එක ලියනවා. මේක වෙනම ස්ට්‍රක්චර් එකක්. අර එක විදිහක් මේ තව විදිහක්. මෙන්න මේ data sheet එක. අපි මේකට කියන්නේ data sheet view කියලා. නේද? data sheet එක. දත්ත තට්ටුව වගේ පෙන්නන අපි. તો මේක අර ෆීල්ඩ් එකේ මෙහෙම ඔක්කොම ටික තියෙනවා. මෙතන ඇත්තම විස්තර කරනවා. අපේ ස්ටුඩන්ට් නම්බර් එක 100. ළමයාගේ නම අපි කියමු මොකක් හරි නේ කමලාවති හරි නිමලාවති හරි මොනවා හරි නේද? මම විස්තර ටික ඇඩ්‍රස් එක ඒවා ටික ලියනවා. දෙවනි ශිෂ්‍යයා 200. දැන් මේකේ තියෙන දත්ත මේකේ තියෙන ඇත්තටම. අරක තිබ්බේ ආකෘතිය. ටයිප් එකයි සයිස් එකයි ඒවා තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන මොකද ඇත්ත දත්ත. මේකෙන් පැහැදිලිව අපිට පේනවා දත්ත රිපීට් වෙනවද කියලා. දැන් සාමාන්‍යයෙන් පන්ති කාමරයක එකම නම තියෙන ළමයි දෙනෙක් ඉන්න පුළුවන්. දැන් නිමුළු දෙන්නෙක් හිටියොත් ඇඩ්‍රස් එකත් සමානයි, ටෙලිෆෝන් නම්බර් එකත් සමානයි නේද? එහෙම වෙන්න පුළුවන් නේ. නමුත් ඒ දෙන්නටම වෙන වෙනම ඇඩ්මිෂන් නම්බර් දෙකක් දෙන්න ඕනේ. මේ අපිට තව විදිහක් මේ පෙන්නනවා. So this shows as a table data sheet. Table දත්ත පෙන්නන දත්ත පෙන්නන්නේ මේ. data sheet එක. නේ? දත්ත ලේඛනාකාරයෙන් පෙන්නන්නේ අරගෙන ටේබල් එකේ ස්ට්‍රක්චර්. ඒ නිසා මේකත් අඳගන්න දෙවෙනි එක වශයෙන්
අපි මෙතනින් පස්සේ එකයි ඇඳගන්න. දෙකම ඕනේ නැහැ එතනින් පස්සේ. දෙකම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට එකක් දාගත්තම ඇති. අපි පළවෙනි උදාහරණ නිසා අපි මේ දෙකම ලියනවා. Tamanට මේ දෙක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. With this one it is easy to get the primary key. මේකෙදී ප්‍රාථමික ගන්න එක වඩා ලේසියම අපිට පේනවා. අපි දත්ත ලිව්වට පස්සේ පේනවා මොනවද රිපීට් වෙන්නේ මොනවද රිපීට් වෙන්නේ නැත්තේ කියලා. ඒ නිසා අපිට වඩා පහසුවෙන් ප්‍රයිමරි එක මේක අඳුරගන්න පුළුවන් වෙයි. මේකත් අපි ලියාගමු. ඇත්ත විස්තර දෙන්නෙක්ගේ හෝ තුන් දෙනෙක්ගේ අනිවාර්යෙන් ලියන්න. තුන් දෙනෙක්ගේවත් ලියන්න ඇත්ත විස්තර. පොරට කම්මැලිකමට ඉන්න එපා. ඇත්ත විස්තර තුන් දෙනෙක්ගේවත් ලියන්න. හරි නේද? පැහැදිලිද? හොඳයි. අපි ළඟට employee details අඳින්න දැන් වඩා හොඳ ඔය data sheet එකට යන්න. මම පෙන්නන data sheet එකේ මම පෙන්නන්නේ structure එක. ඔය data sheet එක ගන්න ඕගොල්ලෝ කමක් නැහැ. ඔයගොල්ලෝ ඇත්ත විස්තර ලියලා දාන්න. මට දැන් කියන්න employee detail file එකේ අපි මොනවද ගන්න fields ටික කියලා. ඔගොල්ලෝ මට දාන්න what are the fields we are getting for an employee. සේවය ලබා ගන්න fields මොනවද? ඒ අතර ඔයගොල්ලෝ මට දාන්නකො chat එකට පුතේ. primary කියන්නේ මොකක්ද කියලාත් මට දැන් දැනගන්න ඕනේ. දාන බාන chat එකට. ඕකේ බනේ දානවා මට. ෆීල් ගොඩක් එනවනේ එකක් නෙමෙයි ෆීල්ස් සාමාන්‍යයෙන් කිහිපයක් එනවා. බාන වැදගත් ෆීල් මොනවද කියලා ඔයගොල්ලෝ හිතන.
તો කට්ටිය දානවා විස්තර අපි බලමු නේද? ඔව් සමහර තොරතුරු අපි සමහර මේ කියනවා අපි දාගන්න ඕනේ නැහැ. එකක් කෙනෙක් දානවා නේද අපිට යම් කිසි විදියකින් අපි කියනවා මේ සමහර පොඩ හදන්න ඕනේ අපි දානකොට මම කියන්නම් විස්තර. කෙනා සේවක රාජකාරී අංකය. අපි සේවක රාජකාරී අංකය කියන්න ඕනේ නැහැ. නිකන් සේවක අංකය කිව්වහම ඇති. අපිට එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව ඉස්සරහට ගියාම තව කෙනෙක් කියනවා අපිට date left කියලා. date left එක අපිට සාමාන්‍යයෙන් අපි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සේවකයෙක් ඉතින් වැඩ කරන සේවකයෙක් කතා කරන්නේ. date left එක අපිට ඕනේ නැහැ. ඊට පස්සේ OT hours වගේ අපි දාන්නේ නැහැ සේවක විස්තර යටතේ. deductions දාන්නේ නැහැ. attendance දාන්නේ නැහැ. සේවක විස්තරනේ. සේවක විස්තරකේ ඒවා නැහැ. ඒවා තියෙන වෙනම තැනක. නේද? අයත් බෝඩ් එක කියනවා. ඒතර බෝඩ් නෙමෙයි කියන්නේ අපි කියන්නේ ඩිපාර්ට්මන්ට් එක. වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක නිල නාමය. නිල නාමය කියලා අපි ගන්න මොකද්ද? තනතුර කියලා. ඩෙසිග්නේෂන් තනතුර. හරි? ඒක නිසා අපිට ගත්ත හැකි. එතකොට අපි මේ වගේ ඒවා ඉතින් මම බලනවා මෙන්න මේ වගේ ටිකක් අපි දානවා හොඳයි කියලා හිතනවා මට. බලන්න මේවා. employee number සේවක අංකය සේවක ඊට පස්සේ කියනවා name නම ඊට පස්සේ address ලිපිනය telephone number දුරකථන අංකය date of birth උපන් දිනය වැදගත් මොකද්ද මගේ designation තනතුර මොකද්ද දැන් job කියලා කියන්නේ නෑ ඒකට designation තනතුර manager ද clerk ද ඒ වගේ තියෙනවනේ නේද තනතුර ඊට මේක අපිට ගත්ත හැකි department working department එයා වැඩ කරන දෙපාර්තමේන්තුව මොකද්ද අපිට ඒකට ගන්න පුළුවන් මේකේ දාත හැකි salary කියන එක salary වැටුප අන්න දාලා salary දානවා නැත්නම් basic salary මූලික වැටුප salary කොට කමක් නැහැ බලන්න දැන් මම විශේෂයෙන් මම වැදගත්ම කියලා ගත්තේ employee number එක තව ගොඩක් ඒවා තියෙනවා employee number සේවක අංකය name නම ඉතින් කැඩුවට කමක් නැහැ දෙක තුනකට address එකත් එහෙමනේ තනිය කියලා මොකක්ද කළා ටෙලිෆෝන් නම්බර් date of birth department designation තනතුර ඉතා වැදගත් salary හරි වැදගත් දැන් මම පෙන්නන්නේ මේ විදිහට ඔයගොල්ලෝ මේ විදිහට පෙන්නන්න ඔයගොල්ලෝ data sheet එක ගත්තාම හරි ඔයගොල්ලෝ data sheet එකට ගන්න මොකද මට මෙතනදී මේ employee file එකේ මේ data type කරන පොඩක් අය මතක් කරන්න ඕනේ ඒකයි මම මෙහෙම ගත්තේ ඒතර employee number එක මම අනිවාර්යෙන් දාන්නේ text type එකේ ඉලක්කමක් තමයි but we may not use for calculations සමහර මේක අනුක්‍රමික අංකයක් වෙන්න පුළුවන් so this could be a serial number but we are not going to make calculations serial number එකක් අනුක්‍රමික අංකයක් වුණත් අපි ගණන් හදන්නේ නැහැ ඒ නිසා අපි මේක ගොඩාක් define කරන text විදිහට ගොඩක් කාට අපි employee number එකක් ගත්තොත් මේක සමහරට අකුරක් දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන් සමහර තැන්වලදී so ඒ වගේ තැන්වලදී අපිට මේක අනිවාර්යෙන් දාන්න ටෙක්ස්ට් විදියට. සෝ මේකේ සයිස් එක 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් වත් කමක් නැහැ. නේද? Normally if you look at the text field can have letters from 1 to 255. සාමාන්‍ය text field size එක 1 සිට 255ක් දක්වා වෙන්න පුළුවන්. maximum size 255යි. අඩුම එකයි. ඒ නිසා අපි තීරණය කරනවා අපිට කොච්චර size එකක් මේ සඳහා
ගැලපෙනවද කියලා. So we think what is the size suitable for this particular field. ඉතින් සාමාන්‍යයෙන් සේවකයෙක් වැඩ කරනවා නම් අනිවාර්යෙන් අපි යාට අංකයක් ලබා දෙනවාමයි. So normally if there is an employee we are giving a number in the organization. අපි අංකයක් යාට දෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ හිමයි. එයාගේ නමින් අපි පාවිච්චි කරන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා අපිට ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මේ කතා කරන name එක type එක අනිවාර්යෙන් text වෙන්න ඕනේ. size එකදී අපි නම තනි එකක් දැම්මොත් 50ක් වගේ දෙන්න. address එකක් තමයි තනි field එකක් නම් 50ක් හරි 100ක් හරි දෙන්න. telephone number text, date of birth. මට ටග් ගාලා දාන්න date of birth එකට අදාළ data type එක මොකක්ද කියලා. date of birth. date of birth එකේ data type එක මොකක්ද? ශශක උත්තරේ වැරදි, බින්දදුවගේ උත්තරේ වැරදි, මාලිෂදුවගේ උත්තරේ වැරදි, තරුගදුවගේ උත්තරේ හරි, සමාජදුවගේ උත්තරේ හරි. අනෙක් අයත් මට දාන්න what is the data type of the date of birth. අවිෂ්ක පුතාගේ උත්තරේ වැරදි, මලීෂා දුවගේ උත්තරේ හරි, මෙවිදි පුතාගේ උත්තරේ හරි, අනුජ පුතාගේ උත්තරේ වැරදි, අනුත්තරා දුවගේ උත්තරේ හරි, විනුද පුතාගේ උත්තරේ වැරදි, මේ වින්දයනේ වින්ද දුවගේ උත්තරේ වැරදි. අවිෂ්ක පුතා දැන් උත්තරේ හරි, කෑල්ලක් අඩුයි. බිහාන්ස දුවගේ උත්තරේ හරි. දැන් මම ඒකයි මේක දාන්නේ මේ ටික මට ආයසරයක් උගන්වන්න සහ මතක් කරන්න ඕනේ. Why I am interested in putting this structure again and again, I want to teach you the concepts here. What are the data types available and what are the data we are assigning for a given variable, given field. අපි දීපු field එකකට නැත්නම් විචල් එකකට අපි ආදෙන type එක මොකද? අපි ඒක ගැන අදහසක් තියෙන්න ඕනේ. අනිත් පුතා තාමත් වැරදි මේ type එක. දැන් අපිට මේ මූලික දත්ත ප්‍රොපර්ටි එක අමතක කරලා තියෙන එක මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට. So now we are forgetting about the data types what we have discussed. අපි මොකද data type කිව්වේ? අපි කිව්වේ එකක් text type, අන්තක number type, ඊළඟ අපි කිව්වේ date and time, දින සහ වේලා. text පාට ආකාරය, number අගය නැත්නම් සංඛ්‍යා නැත්නම් ඉලක්කම් ආකාරය, date and time දින සහ වේලා. අපි කිව්වේ boolean බූලි ආකාරය yes no ඔව් නෑ ආකාරය. අපි ගා මෙමෝ කියලා. මෙමෝ ආකාරය. ඒක සිංහල නමක් නෑ මෙමෝ ආකාරය. පේනවද? so මේක දිනයක් නිසා අනිවාර්යයෙන් මොකද්ද? date and time. ඒ වගේම date and time එකට boolean එකට මෙමෝ එකට size එකක් දීමේ අවශ්‍යතාවයක් නෑ. We are not required to give the size for a date and time, boolean and also for memo. ඉතින් අපි ඒවට size එකක් දෙන්න උත්සාහ කරන්නේ නෑ. හොඳින් මතක තියාගන්න. So remember these factors. මේ කරුණු අපිට නැවත නැවත මතක් වෙන්න ඕනේ. නේද? එහෙම නොවුනොත් අපිට අමාරු වෙනවා. නිකන් date කියලා ලියන්න එපා. මොකද type එක තියෙන්නේ date and time කියලා. ඒ නිසා ඒක තමයි වඩාත් හොඳ. ඒ නිසා අපි ලියද්දි ඒක date and time කියලාම ලියනවා. පැහැදිලිද? ඒතර date and time කියලා ගත්තොත් size එකක් දීමේ අවශ්‍යතාවයක් නැහැ. We are not required to give the size for a date and type data type. Boolean type, memo type, we are not giving a size for that. තව තියෙනවා OLD වර්ග තියෙනවානේ අපි වල දෙන්නේ නැහැ size එක. අපි විශේෂයෙන් size එක දෙන්නේ text type එකේ, number type එකේ. Then the department. Department nothing much. Department is also a text type. text type එක size එක 10ක් 15ක් දෙන්න පුළුවන්. The next important thing is salary. වැටුප. වැටුප. මට කියන්න salary එකේ type එක මොකක්ද? size එක මොකක්ද කියලා. What I want to know is now the salary. What is the data type? What is the size of that?
හරි. So now we are talking about the things මම ආයෙත් දැන් මේ ටික කියන තා චුට්ටකින් මට දැන් කියන්න salary එකේ type එක මොකක්ද size එක මොකක්ද කියලා. salary එකේ type එක මොකක්ද size එක මොකක්ද? අපි ඉන්නේ පුතේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ ක්‍රියාකාරකම 4. ගොඩාක් අය දාන ඒවා වැරදි. ගොඩාක් අය දාන ඒවා වැරදි. කීප දෙනෙක් ඒවා තමයි හරි තියෙන්නේ. ඉතින් අපි ටයිප් එක සහ සයිස් එක හොඳින් තේරුම් ගන්න. නේද? ටයිප් එක සහ සයිස් එක හොඳින් තේරුම් ගන්න. දැන්ට විනුද පුතා දාපු එක හරි. ඒක හරි. මාලිෂා දුවගේ ටයිප් එක හරි සයිස් එකේ ගැටලුවක් තියෙනවා. සයිස් එක පොඩ්ඩක් හදන්න ඕනේ. වින්ද දුව සයිස් එකක් දාන්න ඕනේ. සයිස් එක ඒක වැරදි. ඒ සයිස් එක අපිට අමාරුයි පිළිගන්න. මෙවිදි පුතා ටයිප් එක හරි සයිස් එක දාන්න ඕනේ. සයිස් එකත් අනිවාර්යෙන් ඕනේ. විහංස දුවගේ උත්තරේ හරි. ටයිප් එකයි සයිස් එකයි අපිට ගන්න ගැලපෙනවා. ඒක සුදුසුයි. විනුද පුතාගේ ටයිප් එක සහ සයිස් එක හරි. ගැටලුවක් නැහැ. නේද? අවිෂ්ක පුතා ටයිප් එක හරි සයිස් එකක් ඕනේ. අනුත්තරා දුව සයිස් එකක් දානවා ටයිප් එකක් නැහැ. ටයිප් එක දැම්මේ නැහැනේ. ටයිප් එක නැතුව සයිස් එක කියන්න බෑ. ඒ නිසා අනුත්තරා දුව දැන් ටයිප් එකක් දානවානේ. ටයිප් එක තියෙනවා හරි. සයිස් එකක් තියෙනවා. එතකොට හරි එක. මලීෂා දුව සයිස් එක මෙහෙම දැම්මොත් පොඩි ගැටලුවක් තියෙනවා. වින්දා දුවගෙත් මෙහෙම සයිස් එක දාන එක පොඩි ගැටලුවක් තියෙනවා. මෙවුදි පුතා මෙහෙම දැම්මොත් සයිස් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ටයිප් එකේ සයිස් එකේ ගැටලුවක් තියෙනවා. අපි මේ කතා කරන්නේ සේවක විස්තර දාන වගුවක් හදන්න. We are talking about the employee detail table. අය මොනවද දාන්නේ? employee number එක ගත්තා, type එක text, size එක 10යි. ඒත් ඔයගොල්ලෝ දැන් ඕන නම් මේක ටිකක් ඇඳ ගන්න නේ, අදහසක් ගන්න ඕන ඇඳ ගන්න. මම මේකයි මේක දැම්මේ ආයසරයක්. employee number, type එක text, size එක 10යි. say name, employee name, type එක text, size එක නම නිසා අපි නම තනියෙන් ගත්ත නිසා 50ක් විතර දාමු. 40ක් 50ක් දාන්න. address, type එක text, size එක 100ක් දාන්න කමක් නැහැ. තනි එකක් නේ ගන්න. හොඳ නෑ මේ වැඩේ. අපි කඩන්න ඕනේ කෑලි වලට. දැන් තෝම තිබ්බනේ. telephone number, type එක text, size එක අනිවාර්යෙන් 10යි. අඩු වෙන්නත් වැඩි වෙන්නත් බෑ ලංකාව ඇතුලේ. ටෙලිෆෝන් අනිවාර්යෙන් ලකන් 10ක් තියෙනවා. තේරුණාද? අඩු වැඩි වෙන්න බෑ. date of birth මේක අනිවාර්යෙන් date and time වෙන්න ඕනේ. අනිවාර්යෙන්. වෙන කිසිම වර්ගයක් මේකට දාන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් employee number එකට කාට හරි කියත හැකි number type කමක් නැහැ කියලා. අපි ඉලක්කම් විතරයි දෙන්නේ. අපි මේකෙන් යම් යම් ඒවා කරලා ඒක කියන්න පුළුවන්. So sometimes the employee number can be a number. Rarely but can. But date of birth it cannot be anything else. ඒක අනිවාර්යෙන් date and time වෙන්න ඕනේ. වෙන කිසිම විදියක් වෙන්න බෑ. ඊළඟ date and time එකේ size එක එයා දන්නවා. අවුරුදු ඉලක්කම් 4යි, මාස ඉලක්කම් 2යි, දින ඉලක්කම් 2යි, බෙන් කරන්න ඉඩයි. ඉඩ දෙකක් ඕනේ. ඉරි කැලි දෙකක් ගහන්න. කැලි දෙකක් හරි ඩෑෂ් එකක් හරි. size එක අනිවාර්යෙන් 10යි. එයා ඒක දන්නවා. ඒ නිසා අපි size එකක් දෙන්න උත්සාහ කරන එක හිස්ව තියෙනවා. We keep it blank because it is not required to give. ඒක දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ department එක අනිවාර්යෙන් ටෙස්ට් එකක් වෙන්න ඕනේ. size එක 10ක් හෝ 15ක් දෙන්න. වැදගත් මේක දැන් අපි ගන්න salary වැටුප. වැටුප දෙන්න පුළුවන් අපිට ආකාර දෙකක් තියෙනවා. අපිට මේක කියන්න පුළුවන් එක්ක කීතගේ වැටුප පාවිච්චි කරන්න නම්බරයක් විදියට. salary number විදියට. නැත්නම් මේක හිත හැකි currency කියලා. මූල්‍ය ආකාරයකට කියත හැකි. එක්ක number type
නැත්තම් හරි. ඒ නිසා මම කියන ළමයින්ට දෙකම ලියන්න. නම්බර් දාලා ඇලි ගාලා කරන්සි කියලා ලියන්න. නම්බර් ටයිප් හෝ කරන්සි ටයිප්. සංඛ්‍යා ආකාරය හෝ මූල්‍ය ආකාරය. සයිස් එක දෙන්නේ කොහොමද? ඉතා වැදගත්. සාමාන්‍යයෙන් අපි සංඛ්‍යාවක් දෙනකොට අපිට කොටස් දෙකක් තියෙනවා. මේ මුල් කොටස දශම තිතක් එක දශම කොටස. whole part and the fractional part. ප්‍රධාන කොටසයි දශම කොටසයි. අපි මේ කියද්දී කියන්න ඕනේ මේකේ සම්පූර්ණ size එක කොච්චරද දශම ස්ථාන කීයක් තියෙනවද කියලා. Whenever we are giving number or a currency, we should say what is the full size and how many decimal places are there. අර මේ full size එක ගනිද්දී දශම තිතටත් එක තැනක් වෙන් කරන්න ඕනේ. මම හිතුවොත් ඉලක්කම් 7ක් මෙතන ලියනවා දශම ස්ථාන 2ක් ලියනවා කියලා size එක ලියන්නේ 10,2 කියලා. මෙතන ඉලක්කම් නේ පූර්ණ සංඛ්‍යා 7ක් තියෙනවා දශම තිතක් තියෙනවා දශම ස්ථාන 2ක් තියෙනවා. ඒත් මෙතන 7යි මේකයි 8යි මෙතන 2යි 10යි. ඉතාමත් වැදගත්. නිසා අපි කියනවා එක්ක කරන්සි එක්ක නම්බර් සයිස් එක 10,2. එහෙනම් සැලරි කියලා ලිව්වා නම් ඔල ලියන්නේ මොකද්ද? එක්ක නම්බර් ටයිප් සංඛ්‍යා ආකාරය නැත්නම් කරන්සි ටයිප්. කොහොම දාන්න? කිසි ප්‍රශ්නයක් නැහැ. සයිස් එක 10,2. කොහොම ඒගොල්ලෝ පිරවන්නේ? 10,2. That is should be understood. ඒක හොඳින් තේරුම් ගන්න. දැන් මේක මුදල් ගණන් අත ගණන් තියෙනවනේ. ඔව්. සර්. ඔව්. සර් මේ සැලරි වල කොහොමද මේ ශේෂ්ත්‍රයේ ප්‍රමාණය 10ද කියලා ගත්තේ? අපි දැන් මේක ඉලක්කන්නේ දාන්නේ. අපි කියමු වැඩුව 25000යි කියමුකෝ. 25000යි 750යි. එයාගේ වැඩුව 25000යි 750යි. මේ ඉලක්කම් කීයක් තියෙනවද? මෙතන ඉලක්කම් 5යි. මෙතන ඉලක්කම් 2යි. දශම තිතයි. දැන් full size එක කීයද මෙයාගේ? 5යි මේකයි 6යි 2යි. ඒතර 8යි. ඒතර කියන 8යි. බලන්න මේක 5යි මෙතන 1යි 6යි මෙතන 2යි. ඒතර 8යිනේ size එක ඔක්කොම. full size එක 8යි දශම ස්ථාන 2යි. මුල් ඉලක්කම් 5යි දශම තිතයි 6යි දශම ඉලක්කම් 2යි 8යි. එහෙනම් අපි 8.2 කියලා. දැන් 25000 පඩිය ගන්න කෙනෙක් නේ. හරිද? මෙයාගේ පඩිය වැඩි වුණොත් නේද? මේ යන විදිහට පඩිය වැඩි වෙන්න එපයි. ඒ ක්ලාස් 25000ක් කරනවා. ඒතර 8 මදි දැන්. ඒතර එන්නේ 6යි දශම තිතයි 2යිනේ. ඒතර මෙතනට 6යි දශම තිතයි 7යි මෙතන. ඒතර 9යි 2යි දාන්න. දැන් මෙහෙම ගියොත් පඩියනේ 11,25000ක්වත් දෙන්න වෙන්නේ මිනිස්සුන්ට. ඒතර මොකද කරන්නේ? අපි දැන් හිතාගෙන ඉන්න මොකද? මෙතන ඉලක්කම් 7ක් තියෙනවා. 7යි. මේ 7යි. දශම තිතයි. දශම ස්ථාන 2යි. දැන් 7 ගණන් වැඩක් නෑ වගේ තමයි පේන්නේ. නමුත් ඉතින් අපි ගණන් හදද්දි 7 ගණන් හැදෙනවානේ. ඒ නිසා මේ දශම තිතක් හදන්න ඕනේ. ඒ නිසා අපි කියන සයිස් එක ඔක්කොම කීයද? ඉලක්කම් 10ක් ඕනේ. දශම ස්ථාන 2ක් ඕනේ. අදහස මුල් ඉලක්කම් 7යි දශම තිතයි 8යි දශම ඉලක්කම් 2යි 10යි. පැහැදිලිද? දැන් පැහැදිලිද? හරි? කාට හරි නොතේරුනොත් අහන්න. අපි මේකෙදි කරන්නේ මොකද්ද? ගණන් හදනවා ඔක්කොම ඉලක්කම් කීයක් තියෙනවද? මේ ඔක්කොම ඉලක්කම් කියන එකට දශම තිතක් ගන්න ඕනේ. මොකද සේව් කරද්දී දශම තිතක් සේව් කරන්න ඕනේ. ඒ නිසා අපි දශම තිතක් ගණන් හදනවා. ඉලක්කම් 7ක් ලියනවා නම් දශම තිත ලියනවා නම් දශම ස්ථාන 2ක් ලියනවා නම් මුළු ප්‍රමාණය 10යි දශම ගාන 2යි. ඉලක්කම් 7ක් තියෙනවා දශම තිතත් එක්ක 8යි දශම ස්ථාන 2යි 10යි. ඒ නිසා ලිව්වේ එකයි 10,2 කියලා. පැහැදිලිද? හරි නේද? right. අපි දැන් මේකේ දානවා primary key එක. දැන් මට කීප දෙනෙක් primary key එක මේක කීප දෙනෙක් කිව්වා. අනිත් අය මොකද primary key එක? මොකක්ද මේකේ primary දාන්න හොඳ මොකක්ද?
දාන්න බලන්න chat එකට මොකද්ද මේකේ primary එකට හොඳ කියලා. ඔව් මේ ගැලපෙන්නේ මොකක්ද? හොඳම දේ තමයි සේවක අංකය employee number. සේවක employee number. මොකද එකම සේවක අංකයෙන් කවදාවත් සේවකයෝ දෙන්නෙක් ඉන්න පුළුවන් කමක් නැහැ. That is very very important to understand. පැහැදිලිද? එහෙමනම් ඔයගොල්ලෝ අර දත්ත sheet එක විතර ලියාගෙන සේවකයෝ දෙන්නෙක්ගේ තුන් දෙනෙක් විස්තර කරනවා. අඩුම දෙන්නෙක්වත් ලියන්න ඕනේ නේද? අඩුම දෙන්නෙක්. අඩුම දෙන්නෙක් විස්තර ලියන්න කම්මැලිකමට ඉන්න එපා. You must fill about at least 2. පහක්වත් තිබ්බොත් තමයි හොඳ. දැන්ට දෙකක් අල්ල ලියන්න.
මම හිතන්නේ විස්තර ලිව්වයි කියලා නේද? දෙන්නෙක්වත් ලියන්න. අපිට තුන්වෙනි එකට යනවා. book details පොත් විස්තර. පුස්තකාලයක් ගැන හිතන්න. පුස්තකාලයක පොත් කොහොමද තියාගන්නේ කියලා හිතන්න. පුස්තකාලයක පොත් ගැන හිතන්න. You think about how the books are managed in a library. පුස්තකාලයක පොත් කොහොමද කරන්නේ කියලා හිතන්න. කඩසාප්පු නෙමෙයි හරි. කඩසාප්පුලත් අපිට මේක කරනකොට නමුත් අපිට වඩා අපි හිතන්නේ පුස්තකාලයක් ගැන. කඩසාප්පු ගැන නෙමෙයි හිතන්නේ. කඩසාප්පුවේ අපි හිතන්නේ පොත් කියන්නේ තව අයිටම් එකක් වශයෙන්. පොත් තියෙනවා, පැන්සල් තියෙනවා, පාන් තියෙනවා. ඒක අපි ඒවා නේද? So we think about item as an item in a bookshop. So here we are talking about the library. අපි උදා හිතන්නේ පුස්තකාලයක පොත් ගැන හිතන්නේ. අපි ටිකක් ඒතෝ හිතනවා. හොඳයි. මට දැන් ඔයගොල්ලෝ හිතලා දාන්න මේ පොත්වල විස්තර ඔයගොල්ලෝ මොනවද සටහන් කරගන්නේ කියලා. What are the details you are going to note it down in a book? Fields එක මට කියන්න. මම හදන්නේ ස්ට්‍රක්චර් ටේබල් ස්ට්‍රක්චර් විදිහට. ඔයගොල්ලෝ ඩේටා ෂීට් එක ගාකට කමක් නැහැ. right අපිට දානවා විස්තර. දාන්න ඊට පස්සේ මම කියන්න ඔක්කොමලගේ බලලා ගැලපෙන සහ නොගැලපෙන ඒවා ටික නේද? කෙනෙක් දාන lending date කියලා. පුතේ ඒක මෙතනට සම්බන්ධ කරගන්න එපා. lending date මෙතන දාගන්න යන්න එපා. ඒක අයිති නෑ පොතේ විස්තර වලට. ඒක බැහැර දීම නිසා ඒක මෙතනින් අයින් කරගන්න. ඒක අවශ්‍ය නැහැ. අනිත් අයගේ උත්තර සාපේක්ෂව හරි මම ඒකයි මුකුත් කතා නොකර ඉන්නේ. අනිත් අයගේ සාපේක්ෂව විස්තර හොඳයි. මම අනවශ්‍ය ටික අයින් කරන්න කිව්වේ ඒකයි. ඔකේ දාන මුද්‍රණාලය කියලා. අපි ඒකට මුද්‍රණාලය කියලා නෙමෙයි පුතේ කියන්නේ. අපි කියන්නේ ප්‍රකාශකයා, පබ්ලිෂර් කියලා. ප්‍රකාශකයා. අපි සාමාන්‍යයෙන් book type කියලා. අපි book type කියලා නෙමෙයි කියන්නේ category කියලා කියන්නේ. පොත අයිති කාණ්ඩය. අපි කියන්නේ category කියලා. පොත අයිති කාණ්ඩය. අපි කියන්නේ category කියලා. book type කියන්නේ අපි කියන්නේ මේ පොත අයිති කාණ්ඩය මොකක්ද කියලා. so මෙතන number of books කතාව දාන number of books අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට දැන් පොත් කීයක් තියනවද කියන එක අපි දාන්න සටහන් කරන්නේ නැහැ. පුස්තකාලයක ඒක වෙනම සටහන් කරගන්නේ මෙතනට ගන්නෙ නැහැ. කැදා date of lending කියලා අපි ඒක ගන්නෙ නෑ මෙතනට. මොකද පොතේ විස්තර වලට lending date එක වැදගත් නෑ. ඒක අදාළ වෙන්නේ බැහැර දීම සම්බන්ධ කරගත්තොත් විතරයි. කියලා පොතේ පිටු ගණන කියලා ඒකත් අපි සමහර විට ගන්නවා. මෙතනදී අපි ඒක අමතක කරනවා. දැන් ඒ පුතාම දානවා date of return කියලා ඒකත් අපි ගන්නෙ නෑ. හරි? පොතේ මිල අපිට දාන්න පුළුවන්. අපිට මේක ටිකක් දාගන්නවා. මේ බලන්න. මම මෙතන ගත්තා මෙන්න මේ පුංචි දෙයක් මේ book number කියනට වඩා වැදගත් මේ accession number කියලා. සාමාන්‍යයෙන් පුස්තකාලයක් ගත්තොත් පුස්තකාලයක පොතේ අපි දාගන්නවා මොකක්ද? ප්‍රතිග්‍රහණ ලේඛනාංකය කියලා. දැන් පුස්තකාලේ පොත් එනවනේ. සාමාන්‍යයෙන් පුස්තකාලෙට එක පොතකින් පිටපත් කිහිපයක් වෙනවා. අපි උදාහරණයක් අඹයාලුව කියන පොත එක පොතක් නෙමෙයි ඒගොල්ලෝ ගන්නෙ. පොත් 10ක් විතර ගන්නවා. ඒතර මේ 10ට නම් 10ක් දෙන්නේ. මේක මොකද කරන්නේ? මේගොල්ලෝ ගත්තාම මේ පොතක ලියනවා දිගට. පොතක දිගට ලියනවා. එතකොට මේ පොතක ලියනකොට මේගොල්ලෝ ලියන්නේ අර පොතේ විශේෂ අංකයකින්. ඒ අංකෙට අපි කියනවා ප්‍රතිග්‍රහණ ලේඛන අංකය කියලා.
Normally, if you look at in the library, they are getting few copies of the same book, not just one copy. Think about a book Ambayaluwa, they are getting about 5 or 10 copies. So each copy will give a different number. වෙන වෙන අංකයක් දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පොතක් ගත්තොත් පොතක දෙනවා ISBN අංකය කියලා එකක්. ISBN. ISBN කියන්නේ International Standard Book Number. එතකොට මේක අපි පොතක් ලියාපදිංචි කිරීම අපිට හම්බ වෙනවා. පොත් ඒ පොතේ ඔක්කොම එක අංකනේ තියෙන්නේ. එතකොට මේ අංකය පාවිච්චි කරලා අපි පොතක් කාට හරි දුන්නොත් දුන්න පොත මොකක්ද කියලා හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි ISBN අංකය නිකම් අංකයක් වශයෙන් තියාගන්නවා මිසක් ඒකෙන් ලොකු වැඩක් ගන්න බෑ. හැබැයි අපි දැන් එකම පොතෙන් පිටපත් කිහිපයක් තියෙන නිසා මොන පොත කාටද දුන්නේ කියලා හොයාගන්න ඕනේ. අපි කියමු පොතක් ළමේ කරන් ගිහලා නැති කරා. නැත්තම් පොතේ කොළ ඉරුවා. පොත කුරුඩු ගෑවා. ඒතර එයාට දඩ ගහන්න එපා නේද? එයාට දඬුවම් කරන්න එපා. ඒතර ඒක හඳුනා ගන්න එයාට දීපු පිටපොත මොකද? අන්න එන පාචන මේ accession number කියලා. accession number. මම අපිට accession ප්‍රතිග්‍රහණ ලේඛන අංකය. ඒ පොත අපිට ලියන අංකයක එක විශේෂ අංකයක්. ඒ අංක දිගට යනවා. එකම පොතෙන් පිටපත් 10ක් තිබ්බොත් අලුත් අංක 10ක් එකට හම්බ වෙනවා. ඒතර හොයාගත්ත හැකි පහසුවෙන්ම කාටද මොන පොතද දුන්නේ කියලා. ඊටාම් පහසුයි. කෙනෙක් දානවා QR code කියලා එකක්. QR code පොත්වල අපි සටහන් කරනවා අඩුයි. QR code එකෙන් වැඩක් නැහැ පොතේ. QR code එකේ තියෙන පොතේ නමයි මොනවද විස්තරය. ඒක පොතේ විස්තරයක් වශයෙන් තැම්පත් කිරීම අවශ්‍යතාවයක් නැහැ. barcode එක කමක් නැහැ. barcode එකේ තියෙන්නේ මොකද්ද? එක්ක මේ ISBN එක නැත්නම් මේ accession number එක book number එක. නිසා barcode කියන එක පාවිච්චි කරනවා කඩවල item එක හඳුනගන්න. item code නේද barcode කියන්නේ. අතනක item barcode වෙනවනේ. book barcode වෙන්න ඕනේ. barcode එක කියන්නේ අංකය නිරූපණය කරන ක්‍රමවේදයක්. barcode is the way how you represent a value in a computerized format. නිසා barcode එක තියෙන අතරම item code එක barcode එක තුල තමයි තියෙන්නේ. අපි ස්කෑන් කරන්නේ barcode එක. ස්කෑන් කරාම barcode එකෙන් එයා item code එක ගන්නවා. මේක තේරුම් ගන්නට ඕන. පැහැදිලිද? ඒතර වඩා හොඳයි මොකද දාන්නේ මොකද්ද? accession number. හරි? හරිද? ඒතර ඔයගොල්ලන්ට තේරෙනවද දැන් QR code එකක් වැඩක් නැහැ පොතකට. QR code ගොඩක් දෙනා වෙලෙන් දැන්නීම් වලට. වෙලෙන් දැන්නීම් වලට දාන්නේ. මොකද ඒක ස්කෑන් කරාම අපිට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. පොතේ වැඩක් නැහැ. පොත්වලත් QR code දානවා දැන්. QR code පොත්වල දානවා. හැබැයි මේ පොත්වල දාන්නේ පොතේ විස්තර වලට නෙමෙයි. පොතේ පබ්ලිෂර් ළඟට යන්න. අන්න තව එකක් මම දැම්මා. පබ්ලිෂර්. මොකද්ද ප්‍රකාශකයා? මම මෙතන දාලා නැහැ. ඒකත් අවශ්‍යයි අපිට. පබ්ලිෂර් මම ඒකයි මේ ටිකක් කිව්වේ. ප්‍රකාශකයා. කවුද පොත ප්‍රකාශ ඒක ඉතාල වැදගත්. අපි සාමාන්‍යයෙන් පොතකට කියන්නේ නේම් වඩා ටයිටල් කියලා. පොතේ නම. සිංහලෙන් කොට මේ ගොඩක් මිනිස්සු කියන්නේ බුක් ටයිටල් කියලා. බුක් නේම් කියනවා අඩුයි. බුක් ටයිටල්. පොතේ නම. author name. කතුවරයා ඉතාල වැදගත්. පොත කවුද ලියුවේ කියන්නේ? තේරුණාද? ප්‍රකාශකයාත් වැදගත්. පබ්ලිෂර්. කවුද පොත පළ කරන්නේ? ඊට පස්සේ ප්‍රයිස් එක පොතේ මිල මොකක්ද? තව ගොඩක් විස්තර දෙනවා. අර පොතේ ෆිසිකල් සයිස් එක A4 සයිස්ද ඒ වගේ ඒවත් දානවා සමහරට. පොතේ පිටු ගානක් දානවා. තව විස්තර ගොඩක් තියෙනවා. අපි මූලිකව මේ ටික තමයි ගන්න. පොතේ පබ්ලිෂ් කරපු ඉයර් එක ඒ වගේ ගොඩක් විස්තර දාන්න පුළුවන් මේකේ. අපි මේ ගත්තේ මූලික විස්තර ටික. මොකද අපි ගන්නේ accession number. ප්‍රතිග්‍රහණ ලේඛන අංකය. ඉතින් ටෙස්ට් ටයිප් වෙන්න එපායිනේ. සයිස් එක 10ක් වගේ කමක් නැහැ. ඊට පස්සේ නේ book title පොතේ නම නේද? ඒක අපි සාමාන්‍ය ටෙක්ස්ට් ටයිප් දාන්නේ මම කව 100ක්වත් දෙමු අපි. සමහරට ඒක ටිකක් ලොකු වෙන්න පුළුවන්. author name කතුරුවරගේ නම ටෙක්ස්ට් ටයිප්. publisher ටෙක්ස්ට් ටයිප්. price අනිවාර්යෙන් මොකද්ද මේක? number වෙන්න ඕනේ. නැත්නම් currency වෙන්න ඕනේ. දැන් පේනවනේ. size එක දැන් ඒක නේද 10.2යි ගන්න වැඩි වෙයි නේ. 10ක් කොත් ඉලක්කම් 7ක් තියෙනවනේ. එච්චර මිල ගන්න පොතක් යයිද කියන හිතන්න අමාරුනේ. නිසා 7.2යි වගේ නැත්නම් 8.2යි වගේ කමක් නැහැ. 7.2ත් මදි වෙයිනේ. 7 වුණොත් 4යිනේ තියෙන ඉලක්කම්. 4 කියන්නේ 9999යි නේද? ඊට වඩා පොත් ගණන් පොත් තියෙනවා දැන්. නිසා 8.2ක් වගේ 9.2ක්වත් කමක් නැහැ. පේනවද ඔයගොල්ලන්ට? You can think about that. ISBN කියන්නේ ආයේ ටෙස්ට් එකක් ඉලක්කමක් තමයි ගණන් හදන්නේ. ඒක සයිස් එක 15ක් විතර දෙන්න. 15ක්වත් දෙන්න.
ඕන තේරෙනවද? මේකේ ප්‍රාථමික උතර මොකක්ද? What is the primary key of this? මොකද්ද මේකේ ප්‍රාථමික ගැලපෙන්නේ? book number, accession number. අන්න හරි book number accession number. ඉතින් මම මෙතන book number කියලා දැම්මා. වඩා හොඳ මොකද්ද? accession number කියලා. වෙනවනේ මම දැන් ඔන්න මේක උගන්න මම මේක දාලා තියෙනවා. So better thing is use the accession number. ප්‍රතිග්‍රහණ ලේඛන අංකය. මම මේක උගන්නන්නේ මේක දැම්මේ book number කියලා. පොතේ අංකය දැම්මට කමක් නැහැ. ඊට වඩා සුදුසුයි accession number. ප්‍රතිග්‍රහණ ලේඛන අංකය කියන වඩා සුදුසුයි. ඒක දාගන්න. ප්‍රතිග්‍රහණ ලේඛන අංකය. එහෙනම් ඔයගොල්ලෝ දැන් හදන්න පුංචි ටේබල් එකක් පොත් තුනකවත් විස්තර ලියන්න. ඔය දන්නවනේ නේද? ඔය මූලික දේවල්. accession number, book title, author name, publisher name, book price, ISBN, category, පොත අයිති කාණ්ඩය, මොන category කියලා. පොත අයිති කාණ්ඩය, category. ඔකේ තව තියෙනවා publisher year, edition ඒවත් තියෙනවා. හරි. පළ කරපු වර්ෂය, ඒකේ සංස්කරණය, ඒ වගේවත් තියෙනවා. ඉතින් අපි ඒවා දැන්ට කතා කරේ නැහැ. ගොඩාක් විතර මොකද සමහර පොත්වල එඩිෂන් එක නැත්නම් ඒක පළ කරපු වර්ෂය ඉතා වැදගත්. පරණ පොත් වැඩක් නැහැනේ. විශේෂයෙන් දැන් කම්පියුටර් සයන්ස් වගේ ගත්තොත් හැමදාම අලුත් වෙනවා වෙනස් වෙනවා. ඒතකොට අලුත් පොත් තමයි ගන්න ඕනේ. පරණ පොතක් ගත්තොත් ඒකෙන් අපට ප්‍රයෝජනය අඩුයි. So edition is more important. The publishing year is more important. එකම පොත අලුත් කර එවනවා. අලුත් කරුණු එකතු කරනවා. පරණ කරුණු මේ පරණේව අයින් කරනවා. ඒ කරුණු දැන් නේද? බලංගු නැහැ ඒවා අයින් කරනවා. ඔයාලා මගේ විශ්යෙන් කරනවා දැන් මහ බැංකු වාර්තාව වගේ ගත්තොත් නේද? හැම අවුරුද්දෙම එක එක ගහනවානේ. අය පරණ වාර්තා පොත කරන කියෙව්වොත් ඒකෙන් අපිට සැබෑ අදහස ගන්න බෑ. ඔයගොල්ලෝ ලියන්න පුංචි දෙයක්. කෙනෙක් අහනවා ISBN එක ප්‍රයිමරි වශයෙන් ගන්න බැරිද කියලා. ගන්න බැහැ පුතේ. හේතු දෙකක්. එකක් තමයි පළවෙනි එක තමයි හැම පොතකටම ISBN එකක් නැහැ. සමහර පොත්වලට ISBN ගන්න. ඔයගොල්ලෝ ගත්ත උදාහරණ ඔයගොල්ලෝ ගන්න පොත් අරගෙන ඔය නිකන් නවකතා පොත්, කෙටි කතා පොත්, ළමා පොත් ඒවා මේවා print කරනවානේ. ඔය ප්‍රශ්නෝත්තර පොත් ඒවට ISBN නැහැ. එතකොට අපිට ඒ වගේ පොත් මේකට දාන්න බැරි වෙනවා. අංක 1 අපි කියන්නේ primary key cannot be empty. ප්‍රාථමික උතර හිස් වෙන්න බෑ. You can remember that primary key can't be empty. It should have some value. So ISBN is not always available for books. හැම පොතකටම ISBN අංකය ලබා ගන්න නැත්නම් හැම පොතකම නැහැ. ඒතකොට මේක ගන්න කවදාවත් බෑ. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ in a library one book have many copies. පුස්තකාලයක එක පොතකින් පිටපත් කිහිපයක් තියෙනවා. So all those copies will have the same ISBN number. මේ සෑම පොතකටම ISBN අංකය සමානයි. එකමනේ වැටෙන්නේ. ඒතර අපි කොහොමද අඳුරගන්නේ මොන පිටපතද කියලා? How can we identify which copy of that? If we have 10 copies of the same book, ISBN will be the same. So we can't identify which one belong to which. ඒක නිසා අපිට කවදාවත් ISBN එක සාමාන්‍ය අවස්ථාවේදී primary key වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි හේතුව හැමපොතම ISBN නැහැ. දෙවෙනි එක පුස්තකාලයක් තුල එක පොතකින් පිටපත් කිහිපයක් තියෙනවා. So each copy should be identified uniquely. ISBN will not help you to do that. That's why we have a separate number to identify a books individually, uniquely. That could be the book number or maybe the accession number. So ඒක අපි පාවිච්චි කරනවා පොත වෙන් වෙන්ව හඳුනා ගන්නට. පැහැදිලිද? ඔයාලා ප්‍රශ්න අහන්න ඔයාලන් තියෙන්නේ එහෙමද? මම කියන්න ඔයාලන්ට ඒකට කොහොමද විසඳගන්නේ කියලා. If you have some kind of a questions, problems, issues, you can ask
then we can solve it. අපිට ඒවා විසඳ ගන්න පුළුවන්. අපි දැන් මේක data sheet එකක් වශයෙන් ඇන්දොත් ඔයගන්ට හරිම ලස්සනයි මේක. අපි දැන් මේව data sheet ඇන්දොත් මේම data sheet එක නේ. අපි දැන් මෙහෙම අදිනවානේ field list එක දාන්න අපි මෙහෙම. දැන් මේක හරි ලස්සනයි. මොකද accession number. අපි කියමු අඹයාළුව පොත පිටපත් පහක් තියෙනවා. එහෙනම් පළවෙනි එක 100 පොතේ නම අඹයාළුව ඔක්කොම ටික විස්තර කරනවා. දෙවෙනි එක 101 ඒකත් අඹයාළුව ඔක්කොම ටික යනවා. so මේ ටික ඔක්කොම සමානයි ඇත්තටම. නේද? ඊළඟ 102 ඒක ඔක්කොම සමානයි. පේනවද? පොතේ නමත් ඒකම ඔක්කොම එහෙමයි. හැබැයි යනවා. ඇයි? නමුත් මේවා විස්තර වෙනස් නේ. අංක වෙනස්. ඒතර අපි කාටරේ පොතක් ඉෂුව කරොත් ඒක පැහැදිලිව අඳුරගත්ත හැකි වෙන් කළ අඳුර ගන්න පුළුවන්. සමේක අපි කියනවා primary key එක කියලා. අපි යනවා ඊළඟ ෆයිල් එකට. ඊළඟ වගුවට we are talking about the next one, that is loan details. So think about someone is working in an organization, he are getting loans. හිතන්න සේවකයෙක් කිසියම් ආයතනයක වැඩ කරනවා, එයා ණය ලබා ගන්නවයි කියලා. එයා ණය ලබා ගන්නවා. දැන් මෙහෙම අපිට ගොඩාක් කාලද ණය ලබා ගැනීම ගොඩක් ක්‍රම තියෙනවානේ. අපිට බැංකුවකින් ණයක් ගන්න පුළුවන්. ආයතනයෙන් ණය ගන්න පුළුවන්. අපි හිතනවා බැංකුවෙන් ණය ගන්නවා කියලා. so බැංකුවෙන් ණය ගන්නවා නම් අපිට ණය වර්ග ගොඩක් තියෙනවානේ බැංකුවෙන් ගන්න ණය. මිනිස්සු ගොඩක් ජන ණය ගන්නවනේ. උදාහරණයක් වශයෙන් housing loan, නිවාස ණය ගන්නවා. vehicle loan, වාහන වලට ණය ගන්නවා. education loan, අධ්‍යාපන ණය ගන්නවා. තව ණය ගන්න පුළුවන් ඕන තරම. so people can get different kind of loans, maybe housing loan, vehicle loan, education loan. අපි ආයතනයක් ගත්තොත් තවත් loan වර්ග තියෙනවා. අපි කියනවා මේ distress loan කියලා. disaster loan, distress loan. ආපදා ණය. යම් කිසි ආපදාවක් වුණොත් ගියක් යනවා මොන හරි අපිට ගන්න පුළුවන් ණය. එක එක જાති ණය ගන්නවා. දැන් සමහර කට ගන්නනේ විවාහ වෙන්නත් ණය ගන්නවනේ. wedding loans පවා ගන්නවනේ. විවාහ වෙලා පස්සේ බේරන්න. You can think that, okay? There are so many different type of loans are there. Just think that we are thinking about an organization. අපි හිතන්නේ ආයතනය සම්බන්ධයෙන් ආයතන සේවකයෝ ණය ගන්නවා. so එක සේවකයෙක් ණය එකකට වඩා ගන්න පුළුවන්. housing loan එකක්, vehicle loan එකක්, education loan එකක් නේද? අපි distress loan එකක් ඒවයි ගන්න පුළුවන්. ඒතර ඒ වගේ අපිට ඕන තරම් ණය ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි එහෙ ගැන හිතලා මට දාන්න දැන් එහෙනම් මේකේ මොනවද වැදගත් වෙන fields කියලා. වෙනද පුතා උත්තරයක් දානවා. ඒ ටික හොඳයි. තව පුංචි දෙයක් එකතු කරන තමයි හොඳ. අනුජ පුතා එකක් දාන තව අපිට දාන්න පුළුවන් නේ. fields කිහිපයක් එනවනේ. කෙනෙක් මගෙන් අහනවා සර් පොතේ අංකය නැති වුණොත් පොතේ අංකය නැති වෙන්න අමාරුයි. ඊළඟට අපි දැන් පොතේ අංකය නැතර ප්‍රශ්නයක් නැහැ. අපි පොතේ බාකෝඩ් එකක් තියන්න පුළුවන් ලියලා. පොතේ බාකෝඩ් එකක් අපි සාමාන්‍යයෙන් සටහන් කරනවා ලයිබ්‍රරි එක නම් දැන් අපිට ඒක හරපා. නැත්තම් අපිට පොතේ ඇත්තටම අංකය තැන් 3-4ක ලියනවා. එක තැනක නෙමෙයි තැන් 3-4ක ලියනවා. පොතේ. so physically බලලා හොයාගන්න පුළුවන් අපිට. ඊළඟට දැන් කම්පියුටරේ මේක තියෙනවා නම් පොතේ කවදා නැති වෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් අපි පොතක් පුස්තකාලයෙන් ගත්තොත් පොතේ අංකය දැන් 3කවත් පොතේ ලියලා ඇති. එක තැනක නෙමෙයි ලියන්නේ. If you get a book from a library, the book number, the accession number will be written at least 3 places in a book. පොතේ අඩුම වශයෙන් දැන් 3කවත් තියෙනවා. ඊට පස්සේ barcode එක හරහා අපිට ගිහිල්ලා ඒකේ පොතේ අංකය හොයාගන්න පුළුවන්.
ඒක එච්චරම ගැටලුවක් නෙමෙයි. නැති වෙන්න බැහැනේ පොතේ අංකය පොතේ ලියලානේ තියෙන්නේ. එක තරක නෙමෙයි සාමාන්‍ය ලියන්නේ. දැන් තුනක්වත් ඒගොල්ලෝ ලියනවා. So it can't be destroy the whole thing. පොත ගිනිය ගත්තොත් වගේ තමයි නැති වෙන්නේ නැත්තයි ඉතින්. ඒවා තායිසලා මෙම්බර් දන්නවනේ කවුද පොත අරන් ගියේ කියලා. So මෙම්බර් හරහා හොයාගත්තනේ එයා ගන්න පොත මොකක්ද කියලා. So if you look at the library system, we know the member. So member ගේ නමින් හොයාගත්ත හැකි එයා මොනවද අරන් ගියේ පොත් කියලා. ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. loan details ඉක්මනට දාන්න ණය විස්තර එක පුතේ දානවා account number කියලා. පුතේ අපිට account number එක ණයට ලොකු සම්බන්ධයක් නැහැ. නේද? මං කෝ දැන් මේක කතා කරන්නේ ආයතනයක් සම්බන්ධයෙන් කියලා. ඒක බැංක් බ්‍රාන්ච් එක වැදගත් නැහැ. අපි සාමාන්‍යයෙන් price of loan කියන්නේ loan amount කියලා කියන්නේ. හරි? අපි ණය හිමි කියලා කතාවක් කියන්නේ accounting නෙමෙයි අපි කරන්නේ නේද? ඒ නිසා අපි කියන්න ඕනේ වෙන ස්තරයක්. අපි ණය විස්තර වශයෙන් මොනවද අඩුම වශයෙන් අනිවාර්යෙන් තියාගන්න ඕන තොරතුරු මොනවද? මට මේ පස්සේ උත්තර දෙන්නකෝ මම දැන් කිව්වා ඒක. එක සේවකයෙකුට ණය ගොඩක් ගන්න පුළුවන්. සේවකයෙක් ණය ගොඩක් ගන්නකොට ණයවල විස්තර තියාගන්නේ සේවක අංකයෙන්ද නැත්නම් වෙන අංකකින්ද? එක සේවකයෙක් ණය ගොඩක් ගන්නවා නම් අපි මේවා තියාගන්නේ සේවකයාගේ අංකයෙන්ද නැත්නම් වෙන මොකක් හරි අංකයක් පාවිච්චි කරලාද? ණය ගණිතදී අනිවාර්යෙන් ගණන් කරන්නේ ණය සඳහා වෙන වෙන අංක දෙනවා. ඒ නිසා මෙතන අපි දන්නවා මෙන්න මේ වගේ දෙයක්. loan number, loan name. ණය අංකේ ණයේ නම. මොකද ණය වර්ගය කියන එක. loan amount. ණය මුදල. loan date. loan එක ගත දවස. වැදගත් මේකේ මම මේ දැන් දාන්නේ එක මොකද්ද? employee number. කවුද ණය ගත්තේ? සේවකයා කවුද? දැන් බැංකුවකින් නම් ඒ ණයගත් පුද්ගලයාගේ මේ ID card නම්බර එකක් දාගන්න. ඔන්න බලන්න. හරි. දැන් මීට අමතරව මේකේ තියෙන්න පුළුවන් අපකාරයෙක් ඉන්නවනම් අපකාරයෙක් ඒක තියෙන්න පුළුවන් විට්නස් කෙනෙක්. සමහරවිට මේකේ තව දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව එකක් මම දානවා installment amount වාරික මුදල. installment amount වාරික මුදල. වාරිකය කොච්චරද? ඒකත් මම දාලා තියෙනවා. installment amount වාරික මුදල. වාරිකය කොච්චරද? හරිද? හරිද? දැන් මෙතන අපි ගන්නවා loan number එක, loan name. දැන් loan name වල loan category, loan type වල ඕන එකක් දාත හැකියි. loan ඕන එකක් දාත හැකියි. මම loan name කියලා ලිව්වා. ණයෙහි නම කියලා නේ. නැත්නම් ණය වර්ගය. වඩා හොඳ ණය වර්ගය කියන කැටගරි කියන. නේම් එක ගැලපෙන්නේ නැහැ ගොඩක් ණය මම එකද මේක දැන් කැටගරි. මං කිව්ව උඩින් අර housing loan, vehicle loan, education loan ඒක අපි කැටගරි කියලා. මම මේ නම දැම්මේ අපිට උගන්වන්න මේ ණය කියන වචනේ එච්චර සුදුසු නෑ මෙතනදී. හැම එකම ණය දාන්න එපා නම නම් කියලා නේ. ණය වර්ගය. loan category. ඒක තමයි වඩා හොඳ වචන. ණය වර්ගය මොකක්ද? housing loan එකක්ද? නිවාස ණයක්ද? car loan එකක්ද? vehicle loan එකක්ද? ඕන එකක් දාන්න. loan amount ඉතාල වැදගත්. ණය මුදල. loan date. ණය ලබාගත් දවස. කවුද ගත්තේ? කවුද ගත්තේ? employee number. කවුද මේ loan එක ගත්තේ? ඒතර එකම සේවකයෙකුට ණය ගොඩක් ගන්න පුළුවන්. බැංකුවක ගන්න ණය ගොඩක් ගන්න බෑ එක පුද්ගලයෙකුට. ඊපස්සේ installment amount. ණය වාර්ෂිකය කොච්චරද? මේක තියෙන එක හොඳයි. වාර්ෂිකය කීයද අපි දෙන්නේ? වාර්ෂිකය කොච්චරද? ණය වාර්ෂිකය. තව තියෙන විස්තර.
අපකාරයෝ කවුද විට්නස්ලා කවුද නේද අපි මොකක් හරි මේකට ඇපේට තිබ්බද එහෙම ඔක්කොම දාගන්න පුළුවන් හැබැයි මේ ටික ඇති මේකේ ප්‍රයිමරි කී වශයෙන් මොකක්ද දාන්න හොඳ ප්‍රයිමරි කියලා සයිස් කරන බණ්ඩක් ගාලා ප්‍රයිමරි කී එක එම්ප්ලොයි නම්බර් එක සුදුසුද නැද්ද මම දැන් සරල කතාවක් කියවන්නේ එක සේවකයෙකුට ණය ගොඩක් ගන්න පුළුවන් මේ සේවක අංකය කියන එක එක පාරකට වටනේ කීප වතාවක් වටනවද කීප වතාවක් එතකොට ඒක ප්‍රයිමරි කී වෙන්න පුළුවන්ද බැරිද no ඒක කවදාවත් ප්‍රයිමරි කී වෙන්න බෑ බලන්න ලෝන් නම්බර් එක ලෝන් නම්බර් එකකින් ණය දෙන එක්කෙනෙකුටයිනේ එක ණයයි දෙන්නේ ණය දෙක තුනක් දෙනවද ලෝන් නම්බර් එකකින් එහෙමනම් ලෝන් එකකට පිස්සු වෙන්න ඕනේ නේ එකම ලෝන් නම්බර් එකෙන් දෙනව ණය දෙන්න පුළුවන්ද බෑනේ එහෙම කරන්න බෑ so loan number is the most convenient field here මේ වගුවට වඩාත් ගැලපෙන්නේ මොකද්ද ණය අංකය කියන එක ණය අංකය කියන එක දැන් ඔයගොල්ලෝ මේකටත් රෙකෝඩ්ස් දෙකක්වත් ලියන්න පහක් තමයි සාමාන්‍යයෙන් 5ක් 6ක් විතර තියෙනවා දැන් හොඳ මේ වෙලාවේ දෙකක්වත් ලියන්න අපි ඊළඟට මෙන්න මේක loan installment payments ණය වාරික ගෙවීම ඔයගොල්ලෝ මට කියන්න මේකේ තියෙන ෆීල්ඩ්ස් එක මොනවද කියලා ණය වාරික ගෙවීමේ ෆීල්ඩ්ස් මොනවද කියලා ණය වාරික ගෙවනකොට අපි මොනවා සටහන් කරගද යුතුද what we are going to store save when the loan installments are paid අපි සාමාන්‍යයෙන් ණයට ගත්ත මුදල ඔක්කොම එකපාර ගෙවනවද එකපාර ගෙවනවද අපි නෑ අපි ටික ටික ගෙවන්නේ නේද අපි කියමු අපි ලක්ෂ 10ක හවුසින් ලෝන් එකක් ගත්තා කියලා අපි එකපාර ලක්ෂ 10 ගෙවනවද නෑ අපි මාසපතා ටික ටික ගෙවන්නේ අපි ඒක කියනවා ණය වාරිකය කියලා ලෝන් ඉන්ස්ටෝල්මන්ට් කියලා අපි කියනවා නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් amount කියලා වාරික මුදල තේරුණාද අපි සාමාන්‍යයෙන් ණයක් ගත්තාම ණය මාසපතා කොටස් ගෙවනවා. So අපි කියන්නේ වාරික මුදල කියලා. installment amount. එතකොට අපි මේක ස්ටෝර් කරන්න ඕනේ මොනවද? පුංචි දෙයක් දාන්නේ. මොනවද දාන්නේ? loan number එක දානවා, date of payment දානවා, payment amount නැත්නම් amount paid. තේරුණාද? අපි ගෙවන්නේ මොන ණයටද? ගෙවන්නේ කවද කීයක් ගෙවුවද? මේක ඕනනම් amount paid දාන්නත් පුළුවන්. ගෙවපු මුදල. ගෙවපු දවස සහ ණය අංකය. මෙන්න මේ ණය අංකෙට මෙන්න මේ දවසේ මෙච්චරක් ගෙවුවා. මෙන්න මේ ණය අංකෙට මෙන්න මේ දවසේ මෙච්චරක් එච්චරයි. මේක ඕනනම් නේද? amount paid කියන්න පුළුවන්. නැත්නම් වාරික මුදල කියන්න පුළුවන්. installment amount කියන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන්. හරිද? ඔය තුන ඇති. ගෙව්වේ කවුද කියන එක දාන්න ඕනේ නැහැ.
අපි දැන් මේ වගුවට ගියාම අපිට මේකත් එක්ක සම්බන්ධ කරලා ලෝන් නම්බර් එක. මේ දෙක සම්බන්ධ කරාම අපිට මේ ණයගත්ත පුද්ගලයා විස්තර හොයාගන්න පුළුවන්. ඒ නිසා මේකේ අපි ආයසරයක් දාන්න ඕනේ කවුද ගෙවන්නේ කියලා. මොකද ණයගත්ත පුද්ගලයා විස්තර අපි මේ ටේබල් එකේ ලින්ක් කරාම සම්බන්ධ කරාම අපිට මේක ගන්න පුළුවන්. මතනේ අපි කැඩුවා ඉස්සර අපි ලොකු ටේබල් එකේ කැලට කැඩුවේ. අපි කිය normalization කියලා, ක්‍රමතකරණය කියලා. අපි ඉගෙන ගත්තේ. So under the normalization we break the single table into few tables. We have done that. So දැන් මේක අපිට මේ වගු ලින්ක් කරන්න පුළුවන්. අපි ඊට පස්සේ යන්නේ මේ ලින්ක් කරන විදිය. එහෙනම් අපිට මේ ශේෂ්ත්‍ර තුන ඇති. ඕල් දැන් මේකේ data sheet එක ඇඳලා ලියන්නකෝ වාරකයේම විස්තර 5ක් විතර. එක ණයක් එකපාර ගල ඉවර කරන්නේ නැහැ නේ. වාරයක ගොඩක් වෙනවනේ. අපි කියමු අපි ගත්ත එක ණයක් අවුරුදු 5කට හවුසින් ලෝන් එකක් හිතන්නකෝ අවුරුදු 5කට ගත්ත එක නතර වාරයක් කීයක් වෙනවද? මාසෙක එක ගාණ කිව්වොත් අවුරුද්දට 12යි අවුරුදු 5ට 60ක් ගෙවන්න ඕනේ. වාරෙක 60ක් ගෙවනවා. මේකේ මේ විස්තර කී පාරක් ලිය වෙනවද? 60 පාරක් ලිය වෙනවා. එකම ලෝන් එක මෙයා 60 පාරක් ගෙවනවා. එකපාර ගෙවන්නේ නැහැ ලෝන් එකක් නේද? ගිනි පොඩ ගත්තොත් නම් ගෙව එකපාර. නැත්නම් සාමාන්‍යයෙන් හවුසින් ලෝන් වගේ ඒවා, වෙහිකල් ලෝන් වගේ වනේ අවුරුදු 3ක්, අවුරුදු 5ක්, අවුරුදු 10ක්, අවුරුදු 20ක් තිස්සේ ගෙවනවා මිනිස්සු. එහෙමනේ වෙන්නේ. අපි හැමෝම කරන්නේ එහෙමනේ. We get a loan, we pay monthly. We pay monthly. That is the loan installment. ණය වාරකයේ ටික ටික ගෙවනවා. ඒක ඇතුලේ පොලි වල ඔක්කොම තියෙනවා. We just pay some amount. ටේබල් එක ගන්න ටිකයි ගන්න පුළුවන්. අපතේ ටේබල් එකට ගන්න ෆීල්ඩ් නේම් ටිකයි කියන්න පුළුවන්. මොකේද? මොන ටේබල් එකේද? ණය වාරික ගේ. මේ තුන විතරයි. මේ තුන විතරයි. loan number, date of payment, payment amount. නැත්නම් මෙතන amount paid කිව්වත් කමක් නැහැ. amount paid කිව්වත් යමක් නැහැ. payment amount paid. එහෙම කිව්වත් කමක් නැහැ. ණය අංකය නේ, ගෙවූ දිනය, ගෙවූ මුදල. ණය වාරික කිව්වත් කමක් නැහැ. මෙතන amount paid කිව්වත් කමක් නැහැ. installment amount කිව්වත් කමක් නැහැ. ණය වාරිකය කිව්වත් කමක් නැහැ. නේද? ඕන එක. මේකේ ප්‍රාථමික අතුර මොකක්ද? මම ගන්නේ මේකේ ප්‍රයිමරි කී එක. loan number ලෝන් එකම ලෝන් එකට ගෙවන්නේ එක පාරක්ද ගොඩක් පාරක්ද? එක ලෝන් එකට ගෙවන්නේ එක පාරක්ද ගොඩක් පාරක්ද? ගොඩක් පාරක්. ලෝන් නම්බර් එක ලිය වෙන්නේ එහෙමනම් එක පාරක්ද ගොඩක් පාරක්ද? එතකොට ඒක ප්‍රයිමරි එකේ වෙන්න පුළුවන්ද බැරිද? බෑ. composite. ඔව්. එහෙනම් ප්‍රයිමරි එකේ ඒක වෙන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? date of payment එක ප්‍රයිමරි එකේ වෙන්න පුළුවන්ද? බෑ. බෑ. ඇයි? එකම දවසේ ගොඩක් දිනක් ගෙවනවා. ඒක වෙන්න බෑ. payment amount එක ප්‍රයිමරි එකේ වෙන්න පුළුවන්ද? amount paid එක සාමාන්‍යයෙන් ණය වාරිකයේ හැමතිස්සෙම සමානයිනේ. එක මුදල නැවතවද ගෙවන්නේ. ඒක වෙන්නත් බෑ. එතන මොකද වෙන්නේ? අයි මේක මෙහෙම කියනවා. ප්‍රයිමරි එකක් නැහැ කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ. ටේබල් එකකට ප්‍රයිමරි කී එකක් තියෙන එක අනිවාර්ය නැහැ. නැති වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔහොම ලියනවා. හැබැයි මේකට අත්‍යවශ්‍ය නම් ප්‍රයිමරි කී එකක් අත්‍යවශ්‍ය නම් අපිට පුළුවන් loan number එකයි date of payment එකයි එකතු කරලා හදාගන්න ප්‍රයිමරි කී එක. අත්‍යවශ්‍ය නම් එකම දවසේ එකම loan එකට කෙනෙක් දෙපාරක් ගෙවයිද? පිස්සුනේ නේ. එක ණයකට එක දවසේ දෙපාරක් ගෙවන්න. පිස්සු නැත්තම් ඉතින් ගෙවයි නේද? පිස්සු නම් ගෙවයි නැත්තම් ගෙවන්නේ නැහැ නේද? අපිට ඕන නම් ওই දෙක එකතු කරලා ප්‍රයිමරි එක හදන්න පුළුවන්. එහෙනම් යටින් ලියා ගන්න තරුවක් දාලා
වගුවට යටින් හරි අපි අතන නැත කියලා ලියනවා නැත කියලා පැහැදිලිව ලියන්න හිස්ව තියන්න එපා හිස්ව තියන්න එපා ඉංග්‍රීසියෙන් නම් නන් කියලා ලියන්න සිංහල නැත කියලා ලියන්න හිස්ව තියන්න එපා නැත්තම් පැහැදිලි ඉරි කැලක් ගන්න පැහැදිලිව මේ ඉරි කැලක් ගන්න වඩා හොඳයි නන් කියලා ලියන එක හරිද හිස්ව තියන්න එපා හිස්ව තිබ්බොත් දන්නේ නැහැ වගේනේ එහෙම කරන්න එපා එක්ක ලියන නන් කියලා නැත්තම් නැත කියලා නැත්තම් පැහැදිලිව පේන ඉරි කැලක් ගන්න ඊට ලියන පුංචි වාක්‍යයක් අවශ්‍ය වන්නේ නම් මේ සඳහා අවශ්‍ය වන්නේ නම් මේ සඳහා loan number plus දැන් ලකුණක් loan number plus date of payment අවශ්‍ය වන්නේ නම් loan number plus date of payment ලෙසින් සංයුක්ත ප්‍රාථමික යතුරක් සකස් කළ හැකිය ඉංග්‍රීසියෙන් ලියාගමු if required we can make a composite primary key if required we can make a composite primary key like loan number plus date of payment Sir, can you repeat it? if required we can make a composite primary key like loan number plus date of payment අපි අන්තිමයකට යනවා ඒකත් මේ වගේ තියෙනවා ඉන්ෂුරන්ස් ප්‍රීමියම් රක්ෂණ වාරික දැන් රක්ෂණ වාරික ගොඩක් තියෙනවා පුතේදී අපි කතා කරන මේ රක්ෂණ වාරිකతో වාහනේ එහෙම ගත්තොත් අපි වාර්ෂික ගාස්තුවක් ගවන්නේ වාර්ෂික රක්ෂණ මුදලක් ගෙවන්නේ අපි ගත්තොත් ගෙයක් දොරක් ඉන්ෂුරන්ස් කරොත් ඒත් වාර්ෂිකව ගෙවන්නේ අපි ගන්න මේ ලයිෆ් ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ ඒවයි මොකදනේ අපි මාස්පතා ගෙවනවා මාස්පතා රක්ෂණ වාරික ගෙවනවා එතන මේකත් ඇවිල්ලා අර ණය වාරික ගෙවනවා වගේම තමයි වෙනසකට තියෙන මොකද්ද මේකේ තියෙන ෆීල්ඩ් ටික වෙනස් මොනවද තියෙන්නේ පොලිසි නම්බර් අපි කියන ඔප්පු අංකය කියලා date of payment amount ඉතින් මෙතන ඕනනම් කියත හැකි date paid කියලානේ මෙතන මේ දාලා date paid කියලා මෙතන amount paid කියලා දාත හැකි අපිට එහෙම දාගත්ත හැකි ඒක තමයි වඩා හොඳ මම මේ ඔයගලන්ට පැහැදිලිව මේ කියන වචන මේකෙත් මොකද වෙන්නේ ප්‍රයිමරි කී එකක් නැහැ ඇයි එකම පොලිසි එකට අපි මාස් පතා ගෙවනවා අපි අවුරුදු 20කට ගත්තා නම් පොලිසි එක අවුරුදු 20ක් තිස්සේ අපි මාස් පතා ගෙවනවා සාරේ වාහනලත් එහෙම තමයි වාහනේ හැම අවුරුද්දෙම ගෙවන්න එපා අලුතින් නේද වාහනේ හැම අවුරුද්දෙම ගන්න නිවාසවලත් එහෙමයි අපි ගියා කිසිම කරන්න නිසා මේකත් ඇඳගන්න මොකක්ද තියෙන්නේ පොලිසි නම්බර් ඔප්පු අංකය නැත්තම් ඉන්ෂුරන්ස් පොලිසි නම්බර් කියන්නේ රක්ෂණ ඔප්පු අංකය මේක date paid ගෙවූ දිනය අපි මේකට කියත හැකි නේද ප්‍රීමියම් amount කියලා රක්ෂණ වාරික මුදල ඉන්ෂුරන්ස් ප්‍රීමියම් amount රක්ෂණ වාරික මුදල
නැත්නම් වාර්ෂිකය කිව්වද රක්ෂණ වාර්ෂිකය කිව්වත් කමක් නැහැ. ඉන්ෂුරන්ස් ප්‍රීමියම් රක්ෂණ වාර්ෂිකය. මම මේ වචන දැම්මේ අදහස උගන්ට ගන්න. තේරුණාද? දැන් පේමන්ට් amount එක නෙමෙයි අතන අපි දාන්න ෆීල් නේම ගැලපෙන එක. හොඳම දේ නේද? ඉන්ෂුරන්ස් ප්‍රීමියම් amount රක්ෂණ වාර්ෂික මුදල. amount paid කොත් කමක් නැහැ. ගෙවූ මුදල. දැන් නිකම් ගන්නකොට ගෙවූ රක්ෂණ වාර්ෂික මුදලනේ වඩා හොඳ නේද? මං කියන්නේ එතකොට අපි අර ගැලපෙන ෆීල්ඩ් එකක් දාගන්න. මේකෙත් මොකද වෙන්නේ? ප්‍රයිමරි කී එකක් ඇත්තේ නැහැ. හැබැයි ඕන්නම් අපිට මේ දෙක එකතු කරලා හදන්න පුළුවන්. අර වගේ මැටීරියල්. මොකද එක රක්ෂණයකට අපි වාරික ගොඩක් ගෙවනවනේ. එකක් නෙමෙයි. එකපාරක් නෙමෙයි. මාස් පතා ගෙවනවා. අවුරුදු 10කට ඉන්ෂුරන්ස් කරොත් අවුරුදු 10ක් ගෙවනවා. ඒතර වාරික 120ක්. එක අවුරුදු 12ක් ගෙවනවනේ. අවුරුදු 20ක් නම් වාරික 240ක්. පේනවනේ. එතකොට අපිට මේවා නැවත නැවත සටහන් වෙනවා. පැහැදිලිද ඒ ටික? ප්‍රශ්න ගැටලු මොනවාවත් තියෙනවද? මොකද අපි ලබන සතියේ කතා කරනවා මොනවා ගැනද? රිලේෂන්ෂිප් ගැන. මේ ෆොරින් කී එකත් එක්ක. මෙන්න මෙතන අපි කතා කරනවා. හරි? එහෙමනම් අපි මෙතනින් අවසන් කරනවා. අපි ලබන සතියේ ෆොරින් කී එක ගැනයි රිලේෂන්ෂිප් ගැනයි ආගන්තුක උතුර ගැනයි බන්දුතා ගැනයි සාකච්ඡා කරනවා. මේ ටික හොඳින් බලන්න. අපි ලබන සතියේ මේවා ආයෙ මතක් කරලා කතා බහ කරමු.